මුලින්ම අපි අද පළවෙනි දවසේ අපි ඉස්සෙල්ලා බලමු මේ අපේ එක්සෑම් එකේ හැඩේ. ඒ කියන්නේ කොයි විදිහටද මේ එක්සෑම් එක තියන්නේ. ඊළඟට මේ තරඟය සහ විභාග දෙපාර්තමේන්තුව අපිට ඉදිරිපත් කරන ප්‍රශ්න පත්‍ර තුන කොහොමද? ඒතර ඒ ප්‍රශ්න පත්‍ර හදන සිලබස් එක මොකක්ද? එතකොට මේ කලින් බැංකින් එක්සෑම් වලට දුන්න ඒ තරඟ විභාග වල පේපර්ස් කොහොමද ඇවිත් තියෙන්නේ? ලංකා බැංකුව ඊළඟට මහජන බැංකුව ඊළඟට මහ බැංකුව ඒ තමයි රාජ්‍ය බැංකුව බැංකු ශේෂ්ත්‍රයට බලවුන අනෙක් බැංකුව වල අපිට මෙහෙම තරඟ විභාග දෙපාර්තමේන්තුව තියෙන එක්සෑම් නැහැ. දැන් අපිට එනවා පේපර්ස් තුනක් හොඳට අහගන්න. අපිට එනවා පේපර්ස් තුනක්. මේ තමයි පේපර්ස් තුන. හිතන්නකො දැන් අපිට එක්තරා දවසක විභාග දෙපාර්තමේන්තුව ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක 25ෙම තියෙන ප්‍රධාන නගරවල පාසල් පාවිච්චි කරලා එක දවසක එන්න කියලා උදේ 9 ඉඳලා 10 වෙනකන් එක පේපර් එකකුත් ඊට පස්සේ පැය භාගයක බ්‍රේක් එකකින් පස්සේ 10:30 11:30 තව පේපර් එකකුත් ඊට පස්සේ 12:30 වෙනකම් පැයක බ්‍රේක් එකකින් පස්සේ 12:30 1:30 තව පේපර් එකකුත් තියෙනවා. එතකොට මේ පේපර්ස් හදන්නේ දැන් පුරප්පාඩුව මහජන බැංකුවට ඇති වුණාම මහජන බැංකුවේ මානව සම්පත් එකේ රාජ්‍ය ආයතනයක් රාජ්‍ය සමාගමක් එහෙම නැත්නම් සංස්ථාවක් රාජ්‍ය ඒතර බදවා ගැනීම වෙනකොට රාජ්‍ය සේවයට බදවා ගැනීම වෙනකොට අපේ රටේ තරඟ විභාගයකින් තමයි බදවන්නේ. දැන් ඔය ශ්‍රී ලංකා රේගුවට රේගු එක්සෑම් එක තියෙනවා. ගොවි ජන සේවා එකට ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවට බඳව ගන්නකොට එක්සෑම් තියෙනවා. ග්‍රාම නිලධාරී සේවයට ගන්නකොට විභාග තියෙනවා. ඊළඟට සියලුම මධ්‍යම ආණ්ඩුව යටතේ තියෙන රාජ්‍ය දෙපාර්තමේන්තු සඳහා මේ මාස 29 එක්සෑම් එකක් තියෙනවා. ඒ රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී එක්සෑම් එක. ඒකේ විවෘත එක්සෑම් එක තමයි රාජ්‍ය සේවයේ නොවන ඔයාලා වගේ දරුවෝ ලියන්නේ. ඊළඟ සියලුම රාජ්‍ය අංශයේ සියලුම පුරප්පාඩු සහ බඳවා ගැනීම වෙන්නේ විභාග දෙපාර්තමේන්තු පේපර්ස් මගින්. ඔය රාජ්‍ය සේවයට ගිහිල්ලා තියෙන දැන් පුතාලගේ දෙමව්පියෝ රාජ්‍ය සේවයේ ඉන්නවා නම් ඒ අය උපාධිධාරී වෙන්න පුළුවන්. සමහර විට උසස් පෙළ සමත් වෙලා ඊළඟ තරඟ විභාගයක් පාස් වෙලා ওই රාජ්‍ය සේවයට ගිහිල්ලා. එතකොට පුතේ රාජ්‍ය සේවයට යන්න තියෙන දැන් පුතාලා මේ දැන් උසස් පෙළ කරලා පළවෙනි කාරණේ තමයි පුතේ කියන්න ඕනේ මේකේ මූලික සුදුසුකම තමයි ගණිතය ඉංග්‍රීසි සහ සිංහල සඳහා C සාමාර්ථයක් තියෙන්න ඕන. ඒක තමයි මූලික සුදුසුකම. වැඩ හයක් පාස් වෙලා තියෙන්න ඕනේ උසස් පෙළ සමත් කියන එක. එතකොට ඉංග්‍රීසි වලට මැත්ස් වලට ඊළඟට සිංහල වලට ගණන් පෙළෙන් රජයේ රස්තාවකට යන්න බෑ. කිසිදු රජයේ රැකියාවක් ගැසට් කරන්නේ
ගණිතය අසමත් නම් අපිට ඇප්ලයි කරන්න බෑ. දැන් ගොඩක් වෙලාවට එක්සෑම් වල ඉල්ලනවා පළමු වාර කියන්නේ එකවර එක්ක පළමු වාර. පළමු වාර කියලා දාන එක අසාධාරණයි. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නෑ. එකවර කියලා අදහස් කරන්නේ දැන් පළවෙනි සැරේ එක්සෑම් ලිව්ව අසනීපයි දෙවෙනි සැරේ එක්සෑම් එක ලියනවා කියන්නේ. එතකොට සියලු පේපර්ස් එකට ලියලා තියෙනවා. අඩුපාඩු දෙවෙනි පාර හදලා නම් ඒත් ඇප්ලයි කරන්න බෑ. ඒතර ඔය තමයි ඉතින් මූලික සුසුකම්. ඔය තමයි අධ්‍යාපන සුසුකම් අපිට තියෙන්නේ. ඔතනින් පස්සේ ලංකාවේ ඉන්න දැන් මේ තරගය සඳහා ලංකාවේ දිස්ත්‍රික්ක 25න්ම අවුරුදු 18ත් 23ත් අතර සියලු තරුණ තරුණියෝ ඔයා වගේ අය ඇප්ලයි කරනවා. ඒතර මේ සියලු දෙනා ගන්න බෑ. රජයට බඳවා රාජ්‍ය බැංකුවකට බඳවා ගැනීමක් නිසා ස්ථීරවම තරග විභාගයකින් බඳවා ගැනීම සිදු වෙනවා. ඒක තමයි චොක්ලේට් තියෙන්නේ. ඒක එහෙම වෙන්න රාජ්‍ය සේවයේ පත්වීමක් නම් ලිපිකරු පත්වීම හැර ඒ කියන්නේ ඔය PLI රෝහල් කම්කරුයින් ඔෆිස් වල ඔය තේ අයා මෙහා ගෙනියන පරදාසියා මෙහා ගෙනියන අය හැර ඒ වගේ දේශපාලන පත්වීම හැර අනෙක් සියලු රජයේ රැකියාව සහ තරග විභාගයකින් තමයි බදවා ගැනීම සිදු වෙන්නේ. මේ එක්සෑම් එකේ ඇතුලින් ගන්නවද හිතවත් අය ගන්න එහෙම කරන්න බෑ. ඊළඟට ප්‍රාදේශීය සංවර්ධන බැංකුව එක්සෑම්. ඒකත් රාජ්‍ය බැංකුව ඒක 100%ක් රාජ්‍ය බැංකුව. එතකොට ලංකා බැංකුව මහජන බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව RDB එක ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව මේ තමයි රජයේ බැංකු හතර තරග විභාග වලින් බඳවන්නේ. එතකොට අපිට මේ එක්සෑම් එකේ අපිට පුතේ ගැසට් එකේ කියනවා පේපර්ස් 3ක් අපිට ඉදිරිපත් කරනවා කියලා. ඒතර පළවෙනි පේපර් එක මේ පුතේ නිකන් එහෙම මෙහෙම කිසි පිළිවෙලක් නැතුව මේ ඔහේ හිතා ගන්නවත් බැරි එකක් නෙමෙයි. මේකේ තියෙනවා සිලබස් එකක්. දැන් මේ පේපර්ස් වල දැන් පුතාලා තරග විභාග ලියලා නැතුව ඇති. ඔයාලා මීට කලින් එක්සෑම් කරලා නැතුව ඇති ඔය වයසත් එක්ක එහෙමයි. සොත් පෙළ කරපු දවංග දරුවෝ. පුතේ දැන් මේකේ දැන් මේ පේපර් වල ප්‍රශ්න හදන පිළිවෙලක් තියෙනවා. මේක හදන්නේ දැන් අපි දැන් මම කියනකෝ පළවෙනි පේපර් එක බුද්ධි පරීක්ෂණේ. මේකද සිලබස් එකක් තියෙනවා. ඊළඟට අවබෝධයේ පේපර් එක අපි පේපර් එක දැක්කහම මෙහෙමයි එන්නේ කියලා හිතන්නේ නෙමෙයි එක්සෑම් එකට කලින් අපි දන්නවා එන ටික. මේකේ සිලබස් එකක් තියෙනවා. ඒ සිලබස් එකෙන් එන ප්‍රශ්න පිළිවෙලක් තියෙනවා. එන ප්‍රමාණය පිළිවෙලක් තියෙනවා. ඊළඟට සංඛ්‍යාත්මක එක එක සංඛ්‍යාත්මක කුසලතාවයේ සංඛ්‍යානමය හැකියාව එක එක ලංකා බැංකුව කියන්නේ සංඛ්‍යානමය හැකියාව. ඒ කියන්නේ ගණිතයේ දැන් ලංකාවේ ගණිතයේ පේපර් එකක් කියන එක්සෑම් කීපයක් තියෙනවා. දැන් ওই පේපර්ස් බෑක් එක්සෑම් එක ලංකා බැංකුව එක්සෑම් එක. ඊළඟට මේ කස්ටම් එක රේගු පරීක්ෂක එක්සෑම් එක. රේගු ශ්‍රී ලංකා රේගුවට බඳව ගන්නකොටත් පුතේ සංඛ්‍යානමය හැකියාවට පේපර් එකක් තියෙනවා. ගණිතයේ පේපර් එකක් තියෙනවා. පැහැදිලි නේ? මේ බලන්න. අපි අද දවසේ අපි පළවෙනි දවසේ උත්සාහ කරමු මේක සිලබස් ටික කොහොමද තියෙන්නේ මේ පේපර්ස් හැදිලා තියෙන්නේ කොහොමද දැන් මේ අද ක්ලාස් එකට ආපු මාත් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙන දරුවන්ට විතරක් දැන් මම ඔයාට මේ පේපර්ස් ටික පෙන්නනවා එතන පුතාට බලන්න පුළුවන් ගිය සැරේ ලංකා බැංකුව එක්සෑම් එකේ ආපු බුද්ධි පරීක්ෂණයේ පේපර් එක කොහොමද
ඒකේ ගණන් පේපර් එකේ කියන සංඛ්‍යානමය හැකියාව එක කොහොමද ආවේ? ඒකේ ගණන් සංඛ්‍යාන විතරයි තියෙන්නේ. ඊළඟට වෙන මේක කලින් මේ එක්සෑම් එකේ papers කොහොමද ආවේ? papers past papers මම ඔයාලට එවනවා. එතකොට ඒ papers තුතේ මෙහෙම group එකට දාන්න බෑ. ඒවා තැපැල් කරලා තමයි එවන්න ඕනේ. පරිස්සම් කරගන්න ඕනේ. මොකද විභාග දෙපාර්තමේන්තුව වල මේ තරඟ විභාග papers පිට කරන්නේ නැහැ. මේවා ළඟ තියාගන්න තහනම් නීති විරෝධී. දැන් ලංකාව මාව දන්නවා. ගේගොඩ කුරුණෑගල ගම්පහ නුවර මාතර කුරුණෑගල බදුල්ල රත්නපුර තමයි මගේ පන්ති සෙන්ටර්ස් ටික. ලංකාවේ තියෙන උපාධිධාරීන් 4000 ගණනක් මගේ ගුරුපත් පින්බරක් තියෙනවා. අධ්‍යාපන පරිපාලන සේවයේ ගත්තොත් ලංකාවේ දෙවතාවක් පළවෙනිය නුගේගොඩ රොටරි කී ලෝ එන්ට්‍රන්ස් අයිලන්ඩ් බස් දෙකක් මත තියෙනවා. හැමදාම මගේ ක්ලාස් එකේ 70%ක් මම අනිවාර්යෙන් ලෝ කොලෙජ් එකට යනවා. එහෙම තියෙනවා. ඒ පස්සේ කතා කරමු මේක. මෙයා එමුතා පිළිවෙලට වැඩේ පටන් ගන්නවා. පන්තියට මාත් එක්ක හිටියත් නැත මේ එක්සෑම් එක පිළිබඳව ඔයා පොඩි පින්තූරයක් හදාගෙන තමයි අද දවසේ අයින් වෙන්න ඕනේ. ඔයාට මේ හැදෙන්න ඕනේ එක්සෑම් එකේ හැඩය අඳුර ගන්න. ඔන්න ඉගෙන ගන්න papers හැදෙන විදිහ. උදාලා ආධුනිකයි තරම විභාගවලට පළවෙනි පේපර් එක පුතේ පළවෙනි පේපර් එක මේක එක එක නම් වලින් හඳුන්වනවා. සමහර විභාගවල සමහර එක්සෑම් වල කියනවා මේකට අභියෝගතාවය. අභියෝගතාවය. ඒ කියන්නේ ඇපිටියුඩ් කියේ අභියෝගතා පේපර් එක කියලා කියනවා. ඊළඟ සමහර එක්සෑම් වල මේකට බුද්ධි පරීක්ෂණය කියලා කියනවා. බුද්ධි පරීක්ෂණ. මේකේ බුද්ධි පරීක්ෂණ. එක්කෝ මේක සාමාන්‍ය බුද්ධිය කියලා කියනවා. සාමාන්‍ය බුද්ධිය. එතකොට intelligent action කියලා. එතකොට මේ පේපර් එක පුතාලා මේ ශාස්ත්‍රයට ආධුනිකයි. ඒ නිසා මේ ශාස්ත්‍රය තුල අපි පාවිච්චි කරන මාර්ගමාලාවක් තියෙනවා. එතකොට මම හෝ ඕනි කෙනෙක් තරඟ විභාග ලියලා තියෙන අය දන්නවා. අපි මේකට තමයි IQ පේපර් එක කියලා කිතියෙන් හඳුනගන්නේ. එතකොට මම මෙතනින් ඉස්සරහට IQ කියලා කතා කරන්නේ මේ පේපර් එක. අපි කියන IQ කියලා. එතකොට අභියෝගතාවය කියලා කියනවා. ඒ කොහොම කිව්වත් එකම සිලබස් එකම. අභියෝගතාවය කියලා කියනවා. ඊළඟට බුද්ධි පරීක්ෂණය කියලා කියනවා. එක්ක සාමාන්‍ය බුද්ධිය කියලා කියනවා. ඒක අපි IQ කියලා කෙටි කරලා හඳුනගන්නවා. එතකොට මම මෙතනින් ඉස්සරහට IQ පේපර් එක කියලා කියන්නේ මේක. එතකොට දැන් ඊළඟ පේපර් එක ඔයාලට තව පේපර් එකක් දෙනවා. මේකේ ප්‍රශ්න 50යි එන්නේ. මේ පැයේ පේපර්ස් එන්නේ ඕනි විභාගෙට. පැයේ එකමාරක එක්සෑම් එකක් තියෙනවා ලංකාවේ. ඒ තමයි පුතේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට ගන්න එක්සෑම්. ඒක තමයි ලංකාවේ ඉහළම තරඟ විභාගය. ලංකාවේ ඉහළම රාජ්‍ය සේවකයේ ඉහළම රාජ්‍ය නිලධාරියා තෝරන්නේ මෙතන. ලංකාව පාලනය කරන දේශපාලන අධිකාරිය එච්චර බලයක් නෑ. ඉහළම රාජ්‍ය සේවයේ විදිහට අපි අඳුරගන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවය. ඒතරේ පරිපාලන සේවයට යන්න නම් ඒ කියන්නේ උත්තේ ප්‍රාදේශීය ලේකම් දිස්ත්‍රික්ට් ලේකම් ඒ කියන්නේ දිසාපති තනතුරු ගණනාවක් තියෙනවා විභාග කොමසාරිස් ඔයගේ තනතුරු වලට අධ්‍යාපන ලේකම් අමාත්‍යාංශ ලේකම් ලංකාවේ ඉහළම රාජ්‍ය සේවකයා නිලධාරියා තමයි ජනාධිපති ලේකම්. එයා ඉන්නේ පරිපාලන සේවයේ.
ඒක ලියන්නකොට අපිට තියෙන්න ඕනේ උපාධියක්. ඒ විතරක් නෙමෙයි අවුරුදු 26ට අඩු වෙන්නත්. ඒක ලියන්න පුළුවන් ෂයි දෙකයි. දෙපාරයි ලියන්න පුළුවන්. ඒ දෙපාර දාගන්න බැරි වුණොත් ආයසරයක් එක්සෑම් එක ලියන්න. උපාධියක් ගන්න හැමෝගෙම හීනේ තමයි පරිපාලන සේවය කියලා කියන්නේ. ඉතින් නිල රථය, නිල නිවාසය, ඩ්‍රයිවර් කෙනෙක්, පෙට්‍රල් ලවුස් එක, වාහන පර්මිට් එක, ලක්ෂයට එහා ගිය වැටුපා පුතාලා දැක්ලා තියෙනවා. ඒ වාහනේ තනතුරු ගහලා තියෙන්නේ ඒ එක්සෑම් එකේ විතරයි පුතේ පැයකයි විනාඩි 30 පේපර් එකක් තියෙනවා. දැන් අනෙක් සියලු තරග ලංකාවේ 367ක් තියෙනවා තරග විභාග අවුරුද්දට. දැන් නම් කියන්න වෙලා නැහැ. පළාත් රාජ්‍ය සේවයට බඳව ගන්න එක්සෑම්, ආදායම් බදු පරීක්ෂක, රේගු නිලධාරී, රේගු පරීක්ෂක, සහකාර රේගු අධිකාරී, පරිපාලන සේවා, අධ්‍යාපන පරිපාලන සේවා, ඊළඟට විදුහල්පති සේවය, විදුහල්පතිවරු ගන්නෙත් විභාගය, ඊළඟට ගුරු සේවය, ගුරුවරු බඳව ගන්න ජාතික පාසල් ගුරු, පළාත් පාසල් ගුරු, HND කරපු අයගේ එක්සෑම් එක දැන් ගැසට් කරලා තියෙනවා. HND එක ඉංග්‍රීසි. ඊළඟට ගොවි නියාමක, ගොවි නියාමක, ගොවිජනකේ කළමනාකරන සහකාර දැන් ගැසට් කරලා තියෙන්නේ විභාග දෙක. රාජ්‍ය කළමනාකරන, පළාත් කළමනාකරන, නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ, මහජන බැංකුව, ලංකා බැංකුව, මහ බැංකුව, RDB බැංකුව එක්සෑම්. ඔයගේ තියෙනවා විභාග ගණනාවක් ලංකාවේ. එතකොට මේ ඕනිම එක්සෑම් පරිපාලන එක්සෑම් එකේ පේපර් එක හැර ඉතිරි සියලු විභාග දෙපාර්තමේන්තු පේපර්ස් එකේ ප්‍රශ්න 50යි කාලය පැය 1යි ලකුණු 100යි. පුතාලට දීලා තියෙන්නේ මම විභාග දෙපාර්තමේන්තු පාස් පේපර්ස්. ඔයා ඔය print out අරගෙන දැන් ඔය අතලඟ තියාගෙන ඉන්නේ සියල්ල විභාග දෙපාර්තමේන්තු පේපර්ස්. ඒකේ තියෙන්නේ කාලය පැය 1යි ප්‍රශ්න 50යි ලකුණු 100යි. පුතාගේත් එහෙම තමයි. ප්‍රශ්න 50යි ලකුණු 100යි කාලය පැය 1යි. ඊළඟ එක්සෑම් එක ඊළඟ පේපර් එක දෙවෙනි පේපර් එකේ අවබෝධය. අවබෝධය සිංහල. දැන් මේක භාෂා ඉතිහාස පේපර් එකක් නෙමෙයි. මේකේ පුතේ අක්ෂර වින්‍යාසී, සමාන පද, විරුද්ධ පද, ප්‍රස්ථා පිරුළු, තද්දිත, කෘදන්ත, සමාස, නිපාත මේවා ඉන්නේ. අවබෝධය කිව්වහම අවබෝධය සහ සිලබස් එකක් තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව ගොඩක් එක්සෑම් වලට අවබෝධය පේපර් එක ගන්නවා. IQ එක ස්ථිරයි. IQ එක අවබෝධය. ඒතර අවබෝධයේ සිලබස් එක මම කියලා දෙන්න. ඊළඟ තුන්වෙනි පේපර් එක පුතේ මේක ප්‍රශ්න කීයයිද කියන්න බෑ ලියන්න නෙති. මේකේ තියෙනවා තනි වාක්‍යයෙන් ලියන්න. මේකට ස්ථීරෝ වෙනවා සාරාංශය. දැන් අපි ওই සාමාන්‍ය පෙළදී උසස් පෙළදී ලියපු සාරාංශය නෙමෙයි පුතේ එතනදී. තරඟ විභාගවල වෙනස්. දැන් මාත් එක්ක ඉන්නවා පෙරේද කලා ගුරු අධ්‍යාපනත් ක්ලාස් එක ලොකු පිරිසක් ඉන්නවා. 500ක පිරිසක් හදාගත්තේ ගෲප් එකක් අපි කරන්නේ. ඒකේ ඉස්කෝල ගුරුවරු විදුහල්පතිවරු ඉන්න සිංහල ගුරුවරු. ගණිත ගුරුවරු, සිංහල ගුරුවරු, විදුහල්පතිවරු ඉන්නවා. ලංකාවේ විදුහල්පතිවරු ඉන්නවා වගේ 2000 පැනලා. එතකොට ඒ ගණන් ගුරුවරුන්ට උන මේ IQ වල මේ කියන කුලක ප්‍රශ්න තියෙනවා පුතේ. කුලක දාදු කැට. ඒව හදන්න බෑ මේ බුද්ධි පරීක්ෂණයේදී කුලක වෙනස්. අපේ ක්ලාසස් වලට එනවනේ ගුරුවරු ගණිත ගුරුවරු. මේ IQ වල බුද්ධි පරීක්ෂණයට තියෙන ගණන් එයාට හදන්න බෑ. ඒකට ඔළුව මහන්සි කරන්න. දැන් අවබෝධයකින් එහෙමයි. දැන් අවබෝධයේ දැන් මේ උසස් තරඟ විභාග ඒ උසස් තරඟ විභාග වල අවබෝධයේ පේපර් එකේ තනි වාක්‍යයෙන් ලියන්න කියන එක
ඊළඟට විවරණ සපය සාරාංශය ඡේද කියවලා උත්තර ලිය ඊළඟට ඇනලිසිස් රිපෝට් ඒ කියන්නේ විශ්ලේෂණාත්මක ලිපිය ඒව ඔලේ ලේවල් වල නැහැ ඊට පස්සේ ඡේදයක් දීලා ඒකෙන් එයා ප්‍රකාශ දීලා තියෙනව ඔව්ද නැතද නම් අන්න ඒ වගේ ඒක එහෙම තමයි අවබෝධී පේපර් එකේ හැදෙන්නේ ඊළඟ එක්සෑම් එක ඊළඟ පේපර් එක පුතේ සංඛ්‍යාන මේට්‍රික්ස් එක ඒ කියන්නේ ගණිතය කෙලින්ම ගණන් තියෙන්නේ VGA ප්‍රකාශන XY දාලා හද අනුපාත සම්භාවිතාවේ වර්ගඵල පරිමාව හොයන්නේ අමුවෙන්ම ගණිතේ මම පුතාලට තැපැල් කරලා එවනවා කස්ටම් එක්සෑම් එකේ සංඛ්‍යාන පේපර් එක රේගු එක්සෑම් එකේ ලංකා බැංකුව එක්සෑම් එකේ ගණන් පේපර් එක ලංකා බැංකුව එක්සෑම් එකේ ගණන් පේපර්ස් දෙකක් තියෙනවා අවුරුදු දෙකක 2014යි 18 ඒ එක්සෑම් දෙකේ ඒ කලින් මේ එක්සෑම් එකේ ගණන් පේපර්ස් මම එයාට එවන සංඛ්‍යාන මෙහෙ කියා IQ අවබෝධයේ මේක හස්තේ තියෙනවා මේ දෙකේ සිලබස් පොත් දෙක ඒක නම් දැන් පුතා එකක් අරන් ඉවරයි ඒකේ වන්නේ අවබෝධයේ කියවන්නේ දැන් අපි මේ පේපර්ස් තුන හැදෙන විදිය බලමු මේකේ ප්‍රශ්න 50යි ලකුණු 100යි කාලේ පැය එකයි මේකේ ප්‍රශ්න ගාන කියන්න බෑ ලකුණු 100යි කාලේ පැය එකයි අරකේ ප්‍රශ්න කීයද කියන්න බෑ ඔයාම තීරණය කරන්නකෝ පේපර්ස් ටික අහන්න එක එක එක්සෑම් එකේ දැන් මට මතකයි ප්‍රශ්න 15යි තියෙන්නේ රේගු එක්සෑම් එකේ ඒ වගේ 15ක් කියන්නේ එක ප්‍රශ්නයක අනු කොටස් පහක් තියෙනවා රූපයක් දීලා ඒක එකකින් අහන ප්‍රශ්න දැන් කුලී කිනින් ප්‍රශ්නයක් දීලා එකකින් අහනවා ඒ ගණිතයේ සංඛ්‍යාන හිතියා ඒකේ ලකුණු 100යි මේක 100යි මේක 100යි මේ තරග විභාගවලදී සමත් වීමේ ප්‍රතිශතයක් ලකුණක් තියෙනවා ඒ කියන්නේ මේ එක්සෑම් එක පාස් වෙන්න අවම 40 ගන්න. ඒ කියන්නේ 40 ගත්තා කියලා අහුවෙන්නේ නේ. ආ දැන් හිතන්නකෝ මේ පේපර් එකට 100යි මේකට 100යි. මේකට ලකුණු 39යි කියන්නේ. ඔය එක්සෑම් එක ෆේල්. දැන් ඔයා A2යි F1යි ගත්තොත් එක A level වල A2යි තියෙන එකක් ඩවුන් පේපර් එක. එක ෆේල්. එක්සෑම් එකම ෆේල්. ඒ වගේ මේක 140ට අඩු වුණොත් එක්සෑම් එක ෆේල්. ලංකාවේ කවුරුත් හිටියේ නැතත් ඔයා විතරක් ලකුණු 100යි එකකට 39 ගත්තත් ගන්නෙ. ආයි එක්සෑම් එකක් තියයි බඳව ගන්න 40 ඒක තමයි රාජ්‍ය ශ්‍රීට බඳව ගන්න එක තවත් ප්‍රතිපත්තියක්. තවත් ක්‍රීතියක්. 140 මේ පේපර්ස් වල එන්නේ. ඒ පරිපාලන එක්සෑම් එකේ 50. ඒ පේපර්ස් පහටම 50ට වැඩි තියෙනවා. 50ට වැඩි තියනාගෙන් තමයි තෝරලා ගන්න. දැන් ඔක්කොම අමතක කරමු. දැන් අපි ගමු තේ ඉස්සෙල්ලාම IQ paper. ඔන්න අද ඉගෙන ගන්න. ඔයාට දැන් මේ ප්‍රශ්න ඉවරුනහම මේක එක්සෑම් එක 30යි. ඔන්ලයින් ඇප්ලයි කරලා ඊළඟට ඒගොල්ලෝ මේ එක්සෑම් එක තියෙනවා. කියලා වැඩිම ලකුණු ගත්ත පිළිවෙලට ඒ බැංකු පද්ධතියේ තියෙන පුරප්පාඩු ප්‍රමාණයට අදාළව ඉන්ටර්විව් එකට කැඳවුවා. ඉන්ටර්විව් එකට කැඳවන්නේ පුරප්පාඩු සංඛ්‍යාවට වඩා 3න් එකක් වැඩි. ඒතර ඉන්ටර්විව් එකේ ටිකක් හලන්න තමයි ගන්නේ. නැත්නම් හරියටම අපි කියමු කෝණි 600ක් කියලා. එතකොට මේ 600ම නෙමෙයි ඒගොල්ලෝ 900ක් විතර ගන්න. අරගෙන එතනින් 300ක් ඉන්ටර්විව් එකේදී අයින් කරනවා.
අයින් කරන්න වෙනවා සමහරුගේ සර්ටිෆිකේට් වල දාලා තියෙන එක නෙමෙයි වැරදි වෙලා බොරුව දාලා තියෙන වෙන්න පුළුවන්. සමහරු ඒ ප්‍රායෝගික පරීක්ෂණය තුළදී අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කළා නොතිබෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් ඉතින් මේ IQ පේපර් එක පුතාට මෙතනින් පස්සේ මේ එක්සෑම් එක විතරක් නෙවෙයි ලංකාවේ තියෙන අනිකුත් මම කිව්වා 367ක් පිනොත් අනෙක් සියලු තරඟ විභාගත් ඇප්ලයි කරන්න. දැන් ස්ථීරව මේ සුදුසුකම තියෙන අද මේ ඇවිල්ලා ඉන්න දරුවෝ ස්ථීරව උගත් බුද්ධිමත් දෙමව්පියන්ගේ දරුවෝ. ඉගෙනගත්ත දරුවෝ තමයි අනිවාර්යෙන් මේ දැන් මේක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා මේ දෙමව්පියෝ දන්නවා. දැන් මෙතන අනිවාර්යෙන් බහුතරයේ දෙමව්පියෝ රාජ්‍ය සේවයේ එක්ක පුද්ගලයෙකුණත් විධායක ශ්‍රේණි මට්ටමක රැකියාවක් කරන අය. එතකොට ඒ හැමෝම දන්නවා මේ අම්මලා තාත්තලා ඒ වයාගේ දෙමව්පියෝ සොයත් දැනගන්න රජයේ රස්සාවකට යන්න නම් උපාධියක් අරගෙන ආව තරඟ විභාගයකට ලියන්න. උපාධි ගත්ත කියලා දැන් ඔය පහුගිය දවස්වල සංවර්ධන නිලධාරියෙක් නිකන් දුන්න 60000. ඒක නෙමෙයි. ඒක මේ රුපියල් 20000ක් ඔය ඇරි මුල්ලක දාගෙන ඉන්න එකක්. රජයේ රස්සාව ස්ථීර ඒ රජයේ මෙන්න මේ රැකියාවටයි කියලා යන්න නම් ඒ හැම රැකියාවක් සාම විභාගයක් තියෙනවා. වාදියක් ගත්ත කියලා රස්සා හම්බෙන්නේ නැහැ. ඒ මැක්ස් සයන්ස් එක. පෙරම් උපාධිධාරී කොච්චර හිටියද? ඒක ගුරු සේවයට යන්න එක උපාධියක් තියෙනකොට කෙලින්ම ඉහළ ශ්‍රේණියක රස්සාවකට යන්න. දැන් එතකොට ඒ කොයි එක්සෑම් එකේ වුණා ඕනිම පේපර් එකකදී ඕනිම එක්සෑම් එකක IQ පේපර් එක හැදෙන්නේ එකම සිලබස් එකේ. මේ සිලබස් එකේ මට මතක තියාගන්න. IQ සිලබස් එකේ තියෙනවා පුතේ මාතෘකා 13ක්. මාතෘකා 13ක් තියෙනවා. ඒ 13 කැඩෙනවා පුතේ දෙකට. ඒ 13න් 6ක් අනිවාර්ය මාතෘකා. ස්ථීරෝ මේ 6න් ඕනි එක්සෑම් එකට ප්‍රශ්න එනවා. ඉතිරි මාතෘකා 7 ඒ පේපර් එක හදන කෙනාට කැමති නම් විතරයි එකකින් ගන්න. මේ තමයි පාඩම් 13. අපිට තියෙන්නේ පුතේ මේ ඔන්ලයින් පන්තිය පුරා අපිට තියෙන්නේ මෙන්න මේ මාතෘකා 13 ඉගෙන ගන්න. එතකොට ලංකාවේ පහුගිය රජයේ රැකියාව සහ බඳවගත්ත සියලු තරඟ විභාගවල බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ටික අපි කතා කරමු. දැන් මේ මාතෘකා ටික බලමු. පුතේ පළවෙනි මාතෘකාව තමයි ඔය ඕනිම එක්සෑම් එක. ඔය ඕනිම එක්සෑම් එකට පළවෙනි ප්‍රශ්න පහක් තේන්නේ වචනාස්තිත ගැටලුව. බලන්න විභාග දෙපාර්තමේන්තුව IQ පේපර් එක හදන්න පාවිච්චි කරන වචන. එහෙනම් පළවෙනි ප්‍රශ්න පහ එන්නේ වචනාස්තිත. ඒ කියන්නේ වචන හතරක් දීලා එයා අපිට කියනවා ඒක ස්වභාව කීපයක් තියෙනවා. එක විදිහක් තමයි පුතේ එයා අපිට දෙනවා වචන හතරක්. වචන හතරක් දීලා එයා අපිට කියනවා මේ වචන හතරේ වචන තුනක් කිසියම් ලක්ෂණයකට සමානයි. කිසියම් ලක්ෂණයකට මේ හතරෙන් තුනක් සමානයි. එතකොට වෙනස් ටික තෝරන්න. දැන් මම දැන් පුතාට මම මේ පේපර් එක ඉවරලා නැහැ. මේක තැපැල් කරලා ඉවන අයට ක්ලාස් එක දෙන අයට විතරක් දෙන්න කියන්නේ. මෙති පුතාට පේනවද මේ එක්සෑම්?
මේ එක්සෑම් එක ලංකා බැංකුව එක්සෑම්. ඒකේ IQ පේපර් එක. ඒකේ පළවෙනි ප්‍රශ්න පහේ පළවෙනි ප්‍රශ්න පහ වචනේ නොපේරුණා. පුතාට පේනවා ඇති මේ වචන හතරක් තියෙන්නේ කියලා. මේ සියලු විභාග දෙපාර්තමේන්තු පේපර්ස් දෙති. මේ විභාග පේපර්ස් කට් කළ මන් ළඟ. ඔයා හොඳට හොයන්න උටේ. මේ විභාග දෙපාර්තමේන්තු පේපර්ස් පිට වෙන්නේ නැහැ. මේ තරඟ විභාගවල පාස් පේපර්ස් ලංකාවේ කිසිම ටියුෂන් ගුරුවරයෙක් ගාව කිසිම බාහිර පුද්ගලයෙක් ගාව තියෙන්න බෑ. ඒක මට වළංගු නෑ. මේ බලන්න. මේ තියෙන්නේ එක එක්සෑම් එකක්. හැඩේ විතරක් බලන්න. පළවෙනි ප්‍රශ්න පහම පළවෙනි ප්‍රශ්න පහත්තේ වචන තුනක් දීලා ඒ ලක්ෂණේ ඊළඟට ගැලපෙන එක්කිනවා. ඊළඟ එක්සෑම් එකත් එහෙම. මේ ඒකෙත් පළවෙනි ප්‍රශ්න පහ වචන හතරක් දීලා වෙනස් එකක්. ඊළඟ එක්සෑම් එකත් එහෙම වෙන්න ඕනේ. තව විභාගයක්. මේ විභාග දෙපාර්තමේන්තුවේ ඒකෙත් පළවෙනි ප්‍රශ්න පුතාලට පේනවනේ වචන හතරක් දීලා වෙනස් එකම. ඔව්. ඊළඟ එක්සෑම් එකත් එහෙම තමයි. මේ ඊළඟ එක්සෑම්. මේ එක්සෑම් එකේ මෙති වචන හතරක් දීලා වෙනස් එකම. පුතේ ඔය ඔයාලගේ තියෙන පේපර්ස් උත් එහෙමයි. දැන් මේ තියෙන ලංකා බැංකුවේ එක්සෑම්. දැන් මේකේ මෙයා බලන්න දැන් මම ඔයාලට නිකන් කියන්නම් බලන්න එයා බලාපොරොත්තු වෙන විභාග දෙපාර්තමේන්තුවේ මේ එක්සෑම් එක තියන්න. එක්සෑම් එක විභාග දෙපාර්තමේන්තුව කරන්නේ කිසිම මහදැන බැංකුවේ තියන්නේ ඒව නෑ. ඒතර මේක කියනවා මම නිකන් ඔයාලට කියන්නම්. මේ එක්සෑම් එකේ මේ බැංකු පේපර් එකේ කියනවා එක් ප්‍රශ්න අර්ථයේ පද හතරක් දීලා තියෙනවලු. මම කෙටි කරලා කියන්නේ. ඒ අතරින් තුනක් කිසියම් ලක්ෂණයකට සමානයි. වෙනස් එක තෝරලා කියන්න. පළවෙනි ප්‍රශ්නේ වචන හතරක් තියෙනවා. පුතා මට මැසේජ් කරලා එවන්න උත්තරේ. වචන හතර තමයි ගඟ, වැව, බිල, දොළ. වචන හතර පුතේ ගඟ, දෙක වැව, ඊළඟ එක බිල, ඊළඟ එක දොළ. එතකොට මේ හතරේ තුනක් කිසියම් පදනමකට සමානයි. ඒ තුනක් එක ලක්ෂණයකට අනුව එක ගොඩකට ගන්න පුළුවන්. වෙනස් එක අහන්න. උත්තර තියෙන්නේ ගඟ, ඊට පස්සේ වැව, ඊට පස්සේ බිල, ඊළඟට දොළ. ලියා ගන්න පුළුවන් මං කියන විදිහට. ගඟයි, වැවයි, බිලයි, දොළයි. උත්තරේ වැව පුතේ. ඇයි? ගඟ ස්වභාවිකයි. දාලා උත්තරේ වන්නේ ඒක. ගඟ ස්වභාවිකයි. බිල ස්වභාවිකයි. බිල කියන්නේ ස්වභාවිකද? අපි හදාගන්නේ ඒක නෙවෙයි ඔය කියන්නේ. ගඟ, බිල, දොළ ස්වභාවිකයි. වෙනස් වෙන්නේ උත්තරේ වැව. වැව කියන්නේ මිනිස් ආයාසයෙන් බලන්න පේපර් එක. ඒ විභාග දෙපාර්තමේන්තුවේ මේ පේපර් එක හදන කෙනාට ඇතිවෙච්ච පදනම ත්‍රිහාටය තුන ස්වභාවික තුනක් දාලා ස්වභාවික නොවන එකක් දාලා උත්තරේ වැව. ඊළඟ එකෙත් උත්තරේ කියන්නේ බෙරය, හක්ගෙඩිය, බටනලාව හොරණය. එක බෙරය, දෙක හක්ගෙඩිය,
3 බටනලාව 4 පුතේ හොර නැහැ. උත්තරේ බෙරය හක්ගෙඩිය බටනලාව හොර නැහැ. හක්ගෙඩියයි බටනලාවයි හොර නැහැවයි කියන තුන මුකේ පාවිච්චි කරලා තමයි શબ્ද නගන්නේ. හක්ගෙඩිය හිතන්න, බටනලාව හිතන්න, හොර නැහැව හිතන්න. එසා උත්තරේ බෙරේ එක. උත්තරට කරන්න බොයි දීලා තියෙන පේපර්ස් වලත් පළවෙනි පහ බලන්න. මෙති ඊළඟ ප්‍රශ්නේ පොල් තෙල්, ඔලිව් තෙල්, තල තෙල්, ගේ තෙල්. පොල් තෙල්, ඔලිව් තෙල්, තල තෙල්, ගේ තෙල්. ආයතනයේ පොල් තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, ඔලිව් තෙල්. උත්තරේවත් තල තෙල්, ගේ තෙල්. උත්තරේ මොකක්ද උත්තරේ? උත්තරේ ගේ තෙල්. ඇයි? පොල් තෙල් ශාකයකින් තමයි නිෂ්පාදනය කරන්නේ. ඔලිව් තෙල් ශාකය. ඔලිව් ශාකය. පොල් තෙල් පොල් ශාකය. තල තෙල් තල ශාකය. ගේ තෙල් කියන්නේ පුතේ සත්ව තෙල්. එසා එක වෙනස් වෙනවා. දෙක. එතකොට ඊළඟ එක අතු මුල් මල් ගෙඩි. අතු මුල් මල් ගෙඩි. අතු ගහ මත තියෙන මල් තියෙන්නේ ගෙඩි තියෙන්නේ ගහේ. එසම මුල් උත්තරේ වෙන්නේ මුල් දෙක. හරි නේද? එසම උත්තරේ දෙක. ඉතින් මම මේ නිකන් අපි ළඟ තියෙන පේපර්ස් බලමු. මේ එක්සෑම්. එතකොට දැන් මං කිව්වේ දැන් පුතාලා ගාව මේක තියෙනවා. ඒකේ පළවෙනි මාතෘකාව වචනාවස්ථිත ගැටලු විත්ති. පුතේ ඊළඟ දෙවෙනි මාතෘකාව තමයි බන්ධනය කියලා කියන්නේ. මේ බන්ධනය. ඊළඟ මාතෘකාව බන්ධනය. බන්ධනය කියන්නේ පුතේ බන්ධනය කියන්නේ බැඳීම. ඒ කියන්නේ වචන අතර තියෙන සම්බන්ධ. ඒ කියන්නේ වචන අතර තියෙන සම්බන්ධ. ඒ කියන්නේ වචන දෙකක් අතර සම්බන්ධය දීලා අපිට කියනවා ඒ සම්බන්ධය එක සමානයි එක්ක විරුද්ධයි. දීලා හැකිනෝ ඒ සම්බන්ධයේම තියෙන තව වචන යුගලයක් තෝරන්න. ඒතර උත්තර හතරේ යුගල හතරක් තියෙනවා. එක්ක පුතේ යුගලයක් දීලා වචන යුගලයක් දීලා එයා ඊට පස්සේ කියනවා තව එක වචනයක් දීලා එයා කියන ඒකට ඊළඟ වචන යුගලයක් තෝරන්න. දැන් යුගල දෙකක් දෙනවා. එක යුගලයක් තියෙනවා වචන දෙකක්. ඊළඟ යුගලේ එක වචනයක විස්තන. ඒතර පළවෙනි යුගලයට ගැලපෙන්න දෙවෙනි යුගලයේ ගොඩනැගීම සහ ඉස්තන ස්ථායේදී තු වචනේ තෝරන්න කියලා කියන්නේ. එහෙම තමයි ඔය බන්ධනය කියන ප්‍රශ්නේ හදන්නේ. ඒතර වචනාස්තිත ගැටලුයි බන්ධනයේ පුතාලා දැන් අපි මේ ප්‍රශ්න වල යෙදෙමු. අපි අභ්‍යාසය දුක දැන් ඔළුවට සිලබස් එක දාගෙන ඉමු. ඊළඟ තුන්වෙනි මාතෘකාවදී ඊළඟ එක සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා කියලා මාතෘකාවක් තියෙනවා. ඒකෙන් කියන්න දෙයක් නැහැ. ඉලක්කම් ටිකක් දීලා ඊළඟට එක්ක රවුම්ක් ඉලක්කම් දීලා මොකක් හෝ පිළිවෙලකට සංඛ්‍යාවක් ගොඩ නැගෙනවා. ඊළඟට මේ අපිට දෙකක් විතර උදාහරණ දීලා ඊළඟට අපිට හොයන්න. දැන් මේ මතක තියාගන්න මේ ප්‍රශ්න වලින් හරියට මෙන්නේ පහයි. ඒ කියන්නේ වචනාස්තිත ගැටලු වෙන්නේ පහයි. වචනාස්තිත ගැටලු පහයි. බන්ධනයේ ප්‍රශ්න පහයි. ලකුණු දෙකක් එක ලකුණු 10ක් වචන වල. දෙක දෙකනේ.
වචන වලින් 5යි බන්ධනයේ ප්‍රශ්න 5යි සංඛ්‍යා රටා වලින් ප්‍රශ්න 5යි මේ අපිට ස්ථීරෝ වෙනවා එක්සෑම් එක මොකක් වුණත් ස්ථීරෝම වචන ආස්තිතෝ 5යි බන්ධනයේ ප්‍රශ්න 5යි සංඛ්‍යා රටා වලින් 5ක් ඊළඟ මේ අනිවාර්ය මාතෘකා 6 එනෝම ඊළඟ උටි රූපාස්තිත රූප තර්කන රූපාස්තිතෝ ප්‍රශ්න 5ක් ඒ කියන්නේ රූප 5ක් දීලා එයා කියන වෙනස් එක හොයන්න රූප 5ක් දීලා අපිට කියන මේ 5න් 4ක ලක්ෂණ සමානයි ඔයා වෙනස් එක හොයන්න අන්න රූපාස්තිත කියන ඊළඟ ස්ථීර ප්‍රශ්න වර්ගයේ පුතේ ගණිත ගැටලු මේ එක්සෑම් එක ගණන් 5ක් ඉන්න ඔයාට ගණන් 5ක් උනේ වෙනම ගණිතීය පේපර් එකක් වෙනම ගණිත ගැටලු ප්‍රශ්න 5ක් එනවා ඊළඟ පුතේ වැදගත්ම ප්‍රශ්න වර්ගය තමයි මේන්න මේක තමයි එක්සෑම් එකක් අපි දිනනවාද පරදිනවාද කියලා තීරණය කරන මාතෘකාව. අනිත් අයව තල්ලු කරගෙන අනිත් අය විසික් කරගෙන කඩාගෙන දාස් ගානක තරඟකින් අනිත් අය කඩාගෙන ඉස්සරහට එන්න තියෙන්නේ මේක. ඒකට හේතුව තමයි විභාග දෙපාර්තමේන්තුව පේපර් එකේ 30ක් 40ක් බර තියන්නේ මේක. මේ ලංකාවේ තියලා තියෙන සියලු විභාග පේපර්ස් වල දැන් මේ තියෙන විභාග දෙපාර්තමේන්තු පේපර්ස් කත්තල මේ තියෙන එක CC කත්තල තියෙන්නේ මේ එක්සෑම් විභාග දෙපාර්තමේන්තු පේපර්ස් මේ හැම එක්සෑම් එකකම විශ්ලේෂණාත්මක තර්කය අර ලොකු විස්තරයක් දීලා ඒ තොරතුරු ටික අපිට කියනවා ඇනලයිස් කරන්න. ඒ තොරතුරු ටික ඉස්සෙල්ලා අපි විග්‍රහ කරගන්න. අපි ඒ තොරතුරු ටික විශ්ලේෂණය කරගන්න. ඒ තොරතුරු ටික විශ්ලේෂණය කරලා ඊට පස්සේ අපි තර්ක කරලා උත්තර දෙන්න. එක්ක ඒ තොරතුරු ටික තීරුව ඔස්සේ දාගන්න ඕන. ඒ තොරතුරු ටික අපි ලියා ගන්න ඉපේ ඉස්සෙල්ලා. දැන් ලොකු විස්තරයක් දෙනවා. ඒක මතක තියාගෙන උත්තර දෙන්න බෑ. ඒ විස්තරේ අපි ඉස්සෙල්ලා දැන් හිතන්නකෝ යාට එක සැරේ මහා ලොකු දෙයක් දෙනවා ගෙනියන්න දරන්න බෑ. ඒතර ඔයා කරන්නේ ඒක කෑලි වලට කඩලා කොටස් වශයෙන් ගෙනියනවා. අපි එහෙමනේ කරා. ඒ වගේ විශ්ලේෂණ ප්‍රශ්නෙත් එක සැරේ අපිට ඔළුවට ගන්න බැරි නිසා අපි ඒක පොඩියට තීරු ගහලා ඒ තීරු ඔස්සේ තොරතුරු ටික පිළිවෙලට පුතේ පෙළගස්ස ගන්න. ඒ දෙන විස්තරේ අනුව තමයි ඉතින් තීරණය වෙන්නේ කොහොමද පෙළගස්සන්නේ. මේක තමයි පුතේ විශ්ලේෂණාත්මක මොනවද? විශ්ලේෂණාත්මක තර්කණය කියලා කියන්නේ. එහෙනම් මේකෙන් තමයි වැඩිම ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ තමයි පුතේ තරඟ විභාග ලියන අයගේ 90%ක්ම හදන්නේ නැත්තේ. අනික මේ ප්‍රශ්න වලට ලොකු කාලයක් යනවා. දැන් හිතන්නකෝ විනාඩි 12ක් ගියා. විනාඩි 12 ගානේ විශ්ලේෂණ වලින් පහ ප්‍රශ්න 4ක් දුන්නොත් 12ක් 4 48යි විනාඩි. විනාඩි 12 ගානේ ගියොත් ලොකු විස්තරයක් දෙනවා. දිලේ තොරතුරු ටික ලියාගෙන උත්තර දෙන්න. ඒතර විශ්ලේෂණ එක ප්‍රශ්නයකට විනාඩි 12ක් ගියොත් ප්‍රශ්න 4ට පුතේ විනාඩි 48යි. ඉතිරි ප්‍රශ්න විනාඩි 12න් විශ්ලේෂණ ප්‍රශ්න 4ට විනාඩි 48යි. ඉතිරි විනාඩි 12 අස්සේ අනෙක් ප්‍රශ්න 30ට උත්තර ලියන්න.
පුතාලා අහලා බලන්න. දෙමව්පියෝ ගෙදර ඉන්නවා නම් කලින් තරග විභාග ලියපු. අයියලා අක්කලා ගෙදර ඉන්නවා නම් කලින් තරග විභාග ලියපු. ඔය කිසිම කෙනෙක් IQ පේපර් එකේ ප්‍රශ්න 50 හදන්න බෑ පැයි. ලංකාවේ හදලා තියෙන්නේ එකම එක දරුවයි. එයා ජාතික පාසල් ගුරු එක්සෑම් එකේ රත්නවර සීවලී මධ්‍ය මහාවිද්‍යාලයේ උසස් පෙළ ඇග්‍රි ගුරුවරිය එයා විතරයි යනක් තියෙන්නේ. එයාගේ නම ඉරෝෂා ජයමිනි. මගේ රත්නපුරේ ක්ලාස් එකේ ජාතික පාසල් ගුරු ආපු දුවේ. එතකොට 98 ගත්ත තව දෙන්නෙක් මගේ නුවර JW එකේ ක්ලාස් එකේ. එතකොට එච්චරයි ලංකාවේ CMC ආරම්භය. ඒකට හේතුවක් තියෙන කලින් මේවා රහසක් තියෙන විභාගෙත්. මේ පේපර්ස් පිට වෙන්නේ දැන් පුතා හිතේ ඉඳලා හොයලා බලන්න. ඔය කාගෙන්ද කලින් පේපර්ස් ගන්න පුළුවන්. ඒකනේ මම ගෲප් එකට නොදාන්න. කලින් පේපර්ස් හොඳම පේපර්ස් ටික දාන්නේ නෑ මම. ඒක පුතාට වෙනම පුද්ගලිකව තැපෑලින් ගෙවනවා මම පිටියා. කුරියර් සර්විස් කරනවා වань. එතකොට ඒ පේපර්ස් ඔයා හොයලා බලන්න ඔය ගෲප් තියෙනවනේ දෙක. පුතාලට නිකන් ඔහේ ඕන තරම් ක්ලාසස් තියෙනවා මේ ශේෂ්ත්‍රින්. රිසර්ච් තියෙන ගුරුවරයෙක් නේ. හරි. එතකොට මම ඔයාට එවන්නම් පුතේ හිමිල්සරේ මගේ ගුරුපත්වීම් ගත්ත ලයිස්තුව 4000ක්. විදුහල්පති පත්වීම් ගත්ත අධ්‍යාපන පරිපාලනයේ ඉන්න අය. තේරෙන්නේ නීති විද්‍යාලයේ දැන් ලෝ කොලෙජ් එළියට ඇවිල්ලා ලෝයර්ස්ලා විදියට කොලෙජ් එකේ තාම ඉගෙන ගන්න අය. හරි. එතකොට ඔය තියෙන එක එක ඕතරම් ක්ලාස් තියෙනවා. ඔයා ඒ ඕනි ගෲප් එකේ ඉන්න යාළුවෙක්ගෙන් අහලා බලන්න. කාලගත විභාග දෙපාර්තමේන්තු පේපර්ස් තියෙන්නේ. තේරුණේ? විභාග පේපර්ස් නැවතේ කාලංග. ඔය කඩේ තියෙන වල්පල් ගණන් කියන ටික මේම සිලබස් එකක් තියෙන බවවත් ඔය ගුරුවරු දන්නේ නැහැ. පුතාලා සම්බන්ධ වෙලා ඇති ඉදිරියේ සම්බන්ධ වෙන්න තියෙන ගෲප් ඇති. ඒ වේදි බලන්න කිසි කෙනෙකුට මෙහෙම පුතේ සිලබස් එකක් නැහැ. මේ සිලබස් එක මම විභාග පේපර්ස් දෙපාර්තමේන්තු සියලු පේපර්ස් ටික මම ළඟ තියෙනවා. බස් ඔයාට කරන්න හිතන් ඉන්නේ මේ අප්‍රේල් මාසේ වෙනකන් තිබිච්ච පේපර් එක 27 පේපර් එකේ ඉඳලා පස්වර තිබිච්ච පේපර් 100 විතරයි. ඒතර ඔයාට පරණ පේපර්ස් මගේ ඇරෙන්න. ලබන අවුරුද්ද වෙනකොට ආයි පරණ එක අයින් වෙලා අලුත් එක ඇතිවෙනවා. එහෙම වෙනවා. අප්‍රේල් 27 වෙනිදා වෙනකන් තිබිච්ච පේපර්ස් ටික ඔයාට පස්වර අවුරුදු 100ක් අපි පත්‍ය කරනවා. ප්‍රශ්න පත්‍ර 100ක් අවුරුද්දෙදී. එතකොට දැන් මේ පේපර්ස් පිට වෙන්නේ නැත්තේ එකක් තමයි විභාග දෙපාර්තමේන්තුව අලුත් ප්‍රශ්න හදන්නේ. එයා කරන්නේ අර පරණ පේපර්ස් වල ප්‍රශ්න පොඩි වෙනස්කම් කරලා ආයි දාන්න. එහෙම නොත් ඒගොල්ලන්ට ආයි දාන්න වෙන්නේ නෑ. අලුතෙන් හදන්නේ එක්සෑම් එකක් ගානේ අලුතෙන් ප්‍රශ්න හදන්න කිව්වොත් එහෙම කොහොමද? හිතන්න. ඒතර කාලයක් යනකොට හදන්න ප්‍රශ්න නැති වෙයි. ඒ තරගේ වැඩක් නැති වෙයි. අවුරුදු 5ක් 6ක් යනකොට දාන හැම එකක්ම හැම ළමයම අහනවා. ඒ කලින් දීපේවනේ වැඩි. ඒසත් පිට වෙන්නේ නැහැ. දෙක විභාග දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රයේ විතරක් අපිව හිතන්නේ නැති විදිහට සූක්ෂමව මම කිව්වහම තමයි ඔයා අහුවෙලා කියලා දැනගන්න. හරි සූක්ෂමව අපිව අල්ලගන්න උත්තර තියෙනවා. අපිව තල්ලු කරගෙන හේතු කරන වෙන උත්තරයකට. අපි මොලේ මහන්සි කරලා බැලුවාම තමයි හරියට තීක්ෂණව හිතුවාම තමයි අපිට තේරෙන්නේ අපි හිතලා තියෙන වැරදි එක තමයි කියන්නේ. ඒක ඔයාට තේරෙන්නේ නෑ මම කියනවා. ඔයා හිතන් ඉන්නේ ඒක හරි උත්තරේ. ඔයා නෙමෙයි විද්‍යාල්පති ගුරුවරු උපාධිධාරී රාජ්‍ය සේවී දැන් මගේ ක්ලාස් එක යන ටික මම කිව්වා. ඇග්‍රිකල්චර් සර්විස් එකේ ඔයගේ තියෙනවා. එතකොට පුතේ පේපර් එක හැදෙන හැඩේ වෙන්න පේපර් එකේ හැඩේ. IQ එකට ස්ථිරවම අපි ලියන එකේ ඔයා එක්සෑම් එක ලියන දවසට හදිස්සි අපි ඉදිරියේ සම්බන්ධ නොවුනත් ඔයා මත එක්සෑම් එක ලියලා ඇවිල්ලා මම මතක් කරගන්න. මං කිව්වේ දෙයට පේපර් එක තිබුණා. ඔයාට මතක් වේදාත මෙහෙම දවසක ඔන්ලයින් එකකට අපි සම්බන්ධ වුණා. ඒකෙදී සර් කිව්වා මෙහෙම හැදෙනවා කෙනෙක් ඔළුවේ තියාගෙන අයින් වෙලා යනවා. මේ අහන්න පුතේ මේකින් ප්‍රශ්න 5යි
බන්ධනය වලින් ප්‍රශ්න 5යි. සමහර එක්සෑම් වල පළවෙනි ප්‍රශ්න 5 බන්ධනය වෙනවා. ඊළඟ සංඛ්‍යා රටා වලින් 5යි. රූප තර්කණයේ ප්‍රශ්න 5යි. ගණිත ගැටළු ප්‍රශ්න 5යි. ඉතින් මේ ටිකෙන් ප්‍රශ්න 25යි. මේවෙන් වචනාස්තිත 5යි, බන්ධනයේ 5යි, සංඛ්‍යා රටා 5යි, රූප 5යි, ගණන් 5යි. ස්ථීරෝ මේ මාතෘකා 5යි නෝ. මෙතනින් ප්‍රශ්න 25යි. ඉතිරි ප්‍රශ්න ඊළඟට විශ්ලේෂණාත්මක තර්කණය වලින් එක්ක ප්‍රශ්න අඩුම 10ක් එක්ක 15ක් එනවා. එතකොට මේ 25යි මෙතන 10යි ආවොත් ප්‍රශ්න 35යි. අනිවාර්ය මාතෘකා 5යි අනිවාර්ය මාතෘකා 6යි ප්‍රශ්න 35යි. මෙතනින් 25යි මේකෙන් 10යි 35යි. මේකෙන් 5ක් ආව මේකෙන් 15ක් ආව මේකෙන් 25යි මේක 15යි 40. දැන් 50 හදන්න මදිනේ. දැන් ඉතිරි ප්‍රශ්න 15 වූ 10 කොහෙන්ද ගේන්නේ? ඉතිරි ප්‍රශ්න 15 වූ 10 ගේන්නේ පුතේ. අන්න එයාට තියෙනවා තෝරා ගැනීම සඳහා මාතෘකා 7ක්. තෝරගන්න මාතෘකා 7ක් තියෙනවා. එකක් තමයි පුතේ කුලක කියලා මාතෘකාවක් තියෙනවා. දැන් ඔය පහුගිය දවස්වල මාර්තු අප්‍රේල් මාසේ තරඟ විභාග 5ක් තිබ්බා. කලින් ගැසට් කරපුවා තියන්නුනේ නේ. ගුරු අධ්‍යාපනත්ව සේවයේ ඒ කියන්නේ විද්‍යාපීඨ ලෙක්චර් එක්සෑම් උපාධිධාරීන්ට ලියන්න පුළුවන් විභාගය. එක්සෑම් එක තිබුණා. කළමනාකරණ සේවා නිලධාරී. රාජ්‍ය සේවයේ ඔය පළාත් සභාවල රාජ්‍ය ආයතනවල ඉන්න රාජ්‍ය සේවයේ දැනට ඉන්න අයට කළමනාකරණ සේවයට එන්න විභාගය. දෙකයි. රෙජිස්ටර් ජෙනරල් එක්සෑම්. ඊළඟ ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක තිබුණා. තව එක්සෑම් එක රෙජිස්ටර් ජෙනරල් එක තිබුණා. තව එක එක්සෑම් එකක් තිබුණා. මේ තමයි තිබිච්ච විභාග. ඒකෙත් මේ විදියට මේ මාතෘකා ටික මේ මාවා. ඒවම පෙන්නන. එතකොට සමහර එක්සෑම් වල කුලක ආවා. සමහර ඒවා කුලක නැහැ. ඊළඟට ධාතු කේත. මේ දැන් මේ අප්‍රේල් 27 තිබුණානේ ගුරු අධ්‍යාපනත් එක්සෑම් එක. ඒකෙ පුතේ කුලක රත්න 5ක් ආවා. ඒක සරේ කුලක නෙමෙයි ධාතු කේත රත්න 5ක්. ඒකේ කුලකාවි නෑ. ඒතර ඊළඟ තව ප්‍රශ්න වර්ගයක් තියෙනවා පුතේ ජාල කියන. ජාල මාතෘකා. ජාල කියන්නේ අර කොටු ගහලා කොටුවක් සිලක්කන් දාලා එක්ක ඉංග්‍රීසි අකුරු දාලා හදන. එක්කෝ ඒ කියන්නේ කුලක දැන් මේ 35 මේ පැත්තෙන් 35යි ඉතුරු 15 කියන. ඒ කුලක වලින් 5යි හරියට 5යි ගන්න. එක්ක ධාතුකට එක්ක ජාල. එක්ක ප්‍රකාශ නිගමන කියලා තියෙනවා. අර ප්‍රකාශයක් දීලා ඊළඟට නිගමන දෙකක් දෙනවා. දෙල කියන මේ ප්‍රකාශනීයට අනුව මේ නිගමන දෙකෙන් කොයි නිගමනේද අහන්නේ. පළවෙනි නිගමනේ නම් 1 දාන්න, දෙවෙනි නිගමන 2 දාන්න, දෙකම නම් 3 දාන්න. නිගමන දෙකට විලෙන්න බැයි නම් ඒ ප්‍රකාශය තුලින් උත්තරේ 4 කියලා තීරණය. ප්‍රකාශ නිගමන. ඊළඟ පස්වෙනි එක පුතේ ගැලීම් සටහන්. ගැලීම් සටහන. ඒ කියන්නේ යම් සිද්ධියක අවස්ථා ටිකක් දෙනවා අනුපිළිවෙලින් තොරව. ඒ කියන්නේ මොකක් හරි කතාවක්. ඒ කතාව පිළිවෙල පටලවලා තියෙනවා. දැන් ඔය උසස් පෙළේ අරකෙත් උතාලා ලියපු ජෙනරල් නලේ ටෙස්ට් එකෙත් කතාවක් සිද්ධිය පටලවලා දෙන්නේ. අපි කතාව පෙළ ගස්සන්න ඕනේ පිළිවෙලට ABCD. ඒවා තමයි ගැලීම් සටහන් කියලා කියන්නේ. ඊළඟ රහස් සංකේත ඔය දැන් ඒවල තියෙන පේපර්ස් එහෙම තමයි හැදිලා තියෙන්නේ. ඇයි රහස් සංකේත?
රහස් සංකේත. ඊළඟ එක සංකේත ඇසුරෙන් අදහස් ප්‍රකාශනය. උදාහරණ සිලබස් එක ඇතුළේ තියෙනවා. සංකේත ඇසුරෙන් ඒ කියන්නේ සංකේත වලින් අදහසක් ගන්නවා. මේ තමයි දැන් මේ පැත්තෙන් ප්‍රශ්න 40ක් ගත්තොත් ඉතිරි ප්‍රශ්න 10 එක්ක ජාල 5යි ප්‍රකාශ නිගමන 5. එක්ක යා මෙහෙමත් කරනවා. දැන් මේ පැත්තෙන් 35යි කියන්නේ මොකක්ද? මේ පැත්තෙන් ප්‍රශ්න 35යි ගන්න. එතකොට මේ පැත්තෙන් රහස් සංකේතයි ප්‍රකාශ නිගමනයි ගන්න. එතකොට 45යි. එතකොට ඉතිරි ප්‍රශ්න 5 තියෙනනේ. ඒ 5 කුලක වලින් එකයි, ධාතු කැට එකයි, ජාල ප්‍රශ්න වලින් එකයි. ඒ වගේ අර ත්‍රිකෝණ ගාන ගනින්න, කොටු ගාන ගනින්න. ඒ වගේ අර වල්පල් ප්‍රශ්න තියෙනවා. අර එහෙම මේ එක එක જાති කලවමේ ඒවෙන් පහක් දාලා පෙළ ගන්නවා. මේ තමයි IQ පේපර් එක හැදෙන විදිහ. දැන් අපිට තියෙන්නේ ඉතින් පොඩි මට ඔයාට විශ්වාසය තහවුරු කරන්න මම පේපර්ස් දෙකක් පාවිච්චි කරලා පෙන්නනවා. ඒතර මේ පේපර්ස් දෙක ඇසුරින් පුතා පැහැදිලි කරගන්න පේපර් එක IQ පේපර් එක හැදෙන විදිහ. ඊට පස්සේ එතනින් එහාට ඔයා ස්වයං අධ්‍යයනයක හැදෙන්න ඔයා self study කරන්න මම ඊවන පේපර්ස් එක ඇත්ත තමයි මෙහෙම තමයි පේපර් එක එක්සෑම් එකේ පේපර් එක හැදෙන්නේ. දැන් එතකොට ඔයා ගන්නකොට මේ එක්සෑම් පේපර් එක ඔතන තියෙනවා රාජ්‍ය කළමනාකරණ එක්සෑම් පේපර් එක. මේක ගන්න. පුතාගේ අතේ තියෙන රාජ්‍ය කළමනාකරණ එක්සෑම් පේපර් එක ගන්න. මෙති රාජ්‍ය කළමනාකරණ එක්සෑම් පේපර් එක. ඒකේ පළවෙනි ප්‍රශ්න පහ බලන්න. පුතේ පැන්සලක් අතර ගන්න. පැන්සලක් අතර ගන්න. අරගෙන ඒක කියනවා එක් එක් ප්‍රශ්නේ යටතේ කිසියම් ලක්ෂණයකට අනුව එකම කාණ්ඩයකට ඇතුළත් කළ හැකි පද තුනක් පේනවා. ඇත්තනේ? එකම ලක්ෂණයක පද තුනක් පේනවා. එයා අපිට කියනවා ඒ පදනම ඒ ලක්ෂණය අනුව ඒ වචන තුන අතර තියෙන පොදු ලක්ෂණයට අනුව ඒ තුන් දෙනා එක්ක තියන්න පුළුවන් තව වචනයක් උත්තර හතරෙන් හොයාගන්න. දැන් මම පළවෙනි එකේ කිව්වොත් ඇතාමුවා හරක. දැන් තේ ඇතයි මුවයි හරකයි ගත්තොත් දැන් බලන්න උත්තර ආවා. කොටිය කිඹුල බලලා. ආවයි කොටියයි කිඹුලයි බලලා හිතන්න. දැන් ඔයාට හිතෙන උත්තරේ මොකක්ද? දැන් ඇත්තයි මුවයි හරකයි. දැන් ඇතා මුවා හරක ගත්තොත් ඇතා හිතන්නකෝ ඇතා. ඊට පස්සේ මුවයි හරකයි. ගත්තාම මේ තුන් දෙනාම සාකභක්ෂක. මේ තුන් දෙනාම සාකභක්ෂක. දැන් ඇතා සාක මුවා ශාක ගවයා ශාකභක්ෂක. ඒතර කොටියා ගන්න බෑ. මාංශ භක්ෂක කිඹුල මාංශ භක්ෂක. බලල සර්ව භක්ෂක. උත්තරේ හාවන සාක භක්ෂක වේ. ඒතර එහෙනම් ඇතාමුවා හරක කියන තුන් දෙනාට ඊළඟට උත්තරින් කියන්න පුළුවන් හාව. උත්තරේ 1. ඊළඟ පුතා කියන්න උත්තරය දෙවෙනි එකේ මං කිය. මොකක්ද? උන සරම්ප අතිසාරය උත්තරේ
මේ තමයි වචන ආශ්‍රිත ගැටලු. වචන අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ වචන තුනක් දීලා ඒ ලක්ෂණයට ඊළඟට අහන. ඔව් 4 කියලා එවනවා. අරුෂි. ඔව්. ඔව් 4 කියලා වань. ඉතාල හරි. ඇයි දැන් හිතන්නකෝ විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන බුද්ධිය අපි ළඟ තියෙනවා. පළවෙනි වස්තු පහ කොහොමත් ලේසි. සංඛ්‍යා රටා ඒවා ලේසි. හිර වෙන්නේ ගණන් විශ්ලේෂණයි ප්‍රකාශ නිගමනයි. මේ බලන්න පුතේ අනිත් උන සරම්පතිසාරය. ඇයි උන සරම්පතිසාරය සමා දැන් උන සරම්පතිසාරය ගත්තොත් දැන් උන කියන්නේ වෛරස් එකක්. තව කෙනෙකුට බෝ වෙන. ඊළඟට සරම්ප කියන්නේ වෛරස් එකක්. තව කෙනෙකුට බෝ වෙන. අතිසාරය කියන්නේ බෝ වෙන. දැන් පිළිකා බෝ වෙන්නේ එක නිදන්ගත රෝගයක්. එයාගේ ශරීරය තුලින් හැදෙන. හෘදයාබාධ බෝ වෙන්නේ නැහැ, දියවැඩියාව බෝ වෙන්නේ නැහැ. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව බෝ වෙනවා. උත්තරේ 4. මේ තමයි වචන ආශ්‍රිත ගැටලු. පුතා මෙතන ලියා ගන්න වචන කියලා. පළවෙනි ප්‍රශ්න පහට සංගල වරහණක් දාලා එතන ලියා ගන්න වචන ආශ්‍රිත කියලා. ඔන්න පළවෙනි මාතෘකාව දැක්කා. දැන් පුතාට මෙතන ඉඳලා ඉදිරියේදී දිගටම දකින්න වෙන්නේ විභාග පේපර්ස් ටික මාත් එක්ක. පළවෙනි ප්‍රශ්න පහ වචන ආශ්‍රිත. ඊළඟ 6-10 පුතේ ප්‍රශ්න අංක 6-10 මෙන්න මේක තමයි බන්ධනය කියලා මම කිව්වේ. දැන් එයාට හුරු නෑ මේක. හොඳේ. මේ බල. එයා කියනවා එක් ප්‍රශ්න යටතේ පද යුගල 4ක් පේනවා. එක් ප්‍රශ්න යටතේ යුගල 4ක් පේනවනේ. දවස මාසෙ. මිනිත්තුව පැය. ඒ අතුරින් පද යුගල 3ක පද යුගල 3ක් ඒ කියන්නේ මේ ජෝඩ 3ක තුනක් කිසියම් ලක්ෂණයකට සමානයි. ඒ යුගල 4න් 3ක බැඳීම සමානයි. ඒ යුගල 4න් පුතේ 3ක සම්බන්ධය සමානයි. තේරුණා? එතකොට එකක වෙනස් එක අහන්න. දැන් පුතේ හිතන්න එපා ඔයා මෙහෙම. දවසයි මාසයයි මිනිත්තු පැය ගැන හිතන්නේ නැහැ. ඉස්සෙල්ලාම ඔයා බලන්නේ දවසයි මාසයයි කියලා දෙන්න ගැන විතරයි. ඒ දෙන්න දිහා බලලා ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවද කියලා හොයාගන්න ඉස්සර. දැන් දවස මාසය කියන දෙක අතර සම්බන්ධයක් නැද්ද? කිසිම බැඳීමක් ඇති දෙන්නේ නැද්ද කියන්නේ? දැන් දවස කියන එක මාසයට සම්බන්ධයක් නැද්ද? ඇයි? දවස් එකතු වෙලා තමයි මාසය කියන එකකේ හැදෙන්නේ. ඒ දවස් ගාන සම්පූර්ණ වුණාම තමයි අපි එක එකකයක් මාසයක් කියලා හඳුන්වන්නේ. දවස් එකතු වෙලා මාසය හැදෙන්නේ. මිනිත්තුව පැය. මිනිත්තු එකතු වෙලා තමයි පැය කියන එකකේ හැදෙන්නේ. මිනිත්තු එකතු වෙලා හරි මිනිත්තු යම් මිනිත්තු පොකුරක් පැයයි. යම් නෙමෙයි නිශ්චිත අගයක් තියෙනවා. මාස 12නේ අවුරුදු. ඒ කියන්නේ මාස 12ක් අවුරුද්දයි. මාස එකතු වෙලා අවුරුද්දයි. මාස වලින් 12ක් ගියාම අපි අවුරුද්දක් කියනවා. පැය 24ක් දවසයි. ඒතර මේ උත්තර 4
වෙනස් වෙන්නේ කොයි බැඳීමද කියලා. දැන් මේ කියන යුගල හතරෙන් යුගල තුනක පුතේ එක විදිහට සම්බන්ධ තියෙන්නේ. ඒ තුනක බැඳීම එක සමානයි. එකක බැඳීම වෙනස් එක අහන්නේ මොකක්ද කියන්නේ? තුනක සමානයි එකක වෙනස්. උත්තරේ කියන්නේ උත්තරේ 2 කියලා දරුවෝ කියන්නේ. ඇයි? උත්තරේ පුතේ 1. ඇයි? මිනිත්තු 60 පැයයි. ඒක නිශ්චිතයිනේ. දැන් මිනිත්තු 59 61 පැය නෑ. මිනිත්තු 60 ස්ථිරෝ පැය. මාස 12 අවුරුද්දයි. ඒක හරි. මාස 13ද 11ද නේ. පැය 24 දවසයි. හැබැයි පුතේ දවස් කීයද මාසෙ? දවස් 31 වෙනවා. දවස් 30 මාස තියෙනවා. 29 28 මාස තියෙනවා. එහෙනම් මාසෙට දවස් කියන එක දවස් කීයද මාසයක් කියන එක නිශ්චිත නැහැ. හැබැයි පැය 24ක් දවසයි මිනිත්තු 60 ස්ථිරෝම පැයයි මාස 12 ස්ථිරෝම අවුරුද්දයි. හැබැයි දවස් කීයද මාසයයි කියන්නේ සම්බන්ධය ගත්තොත් එක විචල්යයි. එස උත්තරේ 1. ඊළඟ පුතා කියන්න 7 වෙනි වස්තු උත්තරේ. අතට වලල්ල. අත වලල්ල හිතාගෙන. අත වලල්ල. ඊට පස්සේ බෙල්ල මාලේ. ඇඟිල්ල මුද්ද. ඊළඟ හිස තොප්පිය. අත වලල්ල බෙල්ල මාලය ඇඟිල්ල මුද්ද ඊළඟට හිස තොප්පිය. මොකක්ද උත්තරේ? ඔව්. දැන්ට පුතාලා දාන උත්තර හරි. සදීප හරි, චතුරාණී හරි, ධනංජය හරි, ලක්ෂිත හරි. ඔව්. උත්තර හරි පුතේ ඔයා දාන්න. ඇයි? අත වටේ වලල්ල. ඒක හරිනේ. අත වටේට වලල්ල. බෙල්ල වටේ මාලි. ඇඟිල්ල වටේ මුද්ද. හිස වටේ තොප්පිය කියන්නේ හිස මතට පුතේ තොප්පියනේ. හිස මත තොප්පිය. පටි අරක වලල්ල වගේ මුද්ද වගේ මාලි වගේ නෙමෙයි. හිස තොප්පිය කියන එක වෙනස්. එතන 8 වෙනි එකේ උත්තරේ කියන්නේ මොකක්ද? 8 උත්තරේ. පුතේ ප්‍රශ්න අංක 8 උත්තරේ කියන්නේ ප්‍රශ්න අංක 8 උත්තරේ කියන්නේ මොකක්ද පුතේ ප්‍රශ්න අංක 8 උත්තරේ? ඔව්. සමචතුරස්‍රයේ ඝනකය කොහොමද එන්නේ? සමචතුරස්‍රයයි ඝනකයයි අතර සම්බන්ධය මොකක්ද? ඝනකයේ සමචතුරස්‍රයේ උත්තරේ. ඒ කියන්නේ පුතේ ඝනකයයි ඔයා දැන් හිතන්න මෙහෙම. දැන් ඔයාගේ ඔළුව මහන්සි කරා. ඒ ඝනකයේ කියන එක මවා ගන්න. ඝන වස්තුවක්. අපි කියමු ධාතු කැටයක් කියලා. ඒක ඝනකය. ඝනකයයි සමචතුරස්‍රයයි සම්බන්ධය. කියනවා ඝනකයේ මූණත් 6 එක මූණතක් සමචතුරස්‍රය. ඝනකයක තියෙන මූණත් 6 එක මූණතක් සමචතුරස්‍රය. ඒ වගේ ඝනකාභී මූණත් 6 එක මූණතක් ඍජුකෝණාස්ත්‍රය. ඝනකාභයේ තියෙන මූණත් 6 එක මූණතක් ඍජුකෝණාස්ත්‍රය.
හරි එක හරි ඝනකාභයේ සන්ලයිට් කැටේ හිතන්න එක මූණතක් ත්‍රිකෝණාස්ති හරි චතුස්තලයේ එක මූණතක් ත්‍රිකෝණي ඒ වගේම තියෙන ගෝලයේ මූණත වෘත්තයේ ඒ ගෝලයට මූණක් කීපයක් තියෙනවා එකක් වෘත්තේ ඒ සම්බන්ධ වැරදි උත්තරේ 4 තේරුණේ මේක තමයි බන්ධනේ දැන් පුතාට පොඩි අදහසක් තියෙනවා පළවෙනි දවසේ ඊට වැඩි දෙන්න බෑ බෑ කියන්නේ කාලේනේ අපි අනිත් ටික බලන්නේ වචනාස්තිත ගැටලු ඔන්න බන්ධනේ තිබුණා ඊළඟ බලමු සංඛ්‍යාරතා තියනවාද කියලා මේ පේපර් එකේ වචන තිබුණා බන්ධනේ තිබුණා සංඛ්‍යාරතා බලමු පුතා පෙළ ගන්න ප්‍රශ්න අංක 36 40 පේපර් එක මෙන්න මේ ප්‍රශ්න පහ වෙති මෙන්න තියෙනවා 36 40 සංඛ්‍යාරතා දෙවම තමයි එන්නේ සංඛ්‍යා ඉස්සර ශිෂ්‍යත්වයට එනවා වගේ ඉලක්කම් පේලියට තියලා ඊළඟ කහනේ ඒකත් එනවා දැන් ජනප්‍රිය මේකද මෙති විභාග දෙපාර්තමේන්තුව එයා මේකේ හරි අපටි උපක්‍රම තියෙනවා එයාගේ තියෙනවා හරි උපාය මාර්ග දැන් පළවෙනි එක ඉතා සරලව දීලා ඊළඟ එක පුතේ ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක් එතකොට අපි අතරමං වෙනවා එකපාරටම සරල එකක් තියෙයි. ඒතර ඒ ස්විල්ලෙන් ඊළඟ එක බලන්න. දැන් මේකේ අපිට කියනවා පළවෙනි ඉලක්කම් දෙකෙල්ල පුතේ තුන්වෙනි සංඛ්‍යාව හදන්න. දැන් 4ක් 4 27යි. 3 වරක් 2 6යි. එතකොට 5 වරක් 4 20යි. එහෙම ගත්තාම 9 වරක් 4 36යි නේ. ඒක හරි. ඒක තමයි ලේසි. 4ක් 4 28යි. 3 වරක් 2 6යි. 5 වරක් 4 20යි. 9 වරක් 4 30යි. ශිෂ්‍යත්වයටවත් දෙනවද නැහැ. මේ රාජ්‍ය කළමනාකරණ එක්සෑම් එක ගිය සැරේ. මේක තමයි පිටේ මේ 29 මේ 2021 පේපර් එක තියන්න තියෙන 29. මේ මැයි මාසේ 29 මේකේ දින දාලා. ඉන්නවා 48000ක් මේ එක්සෑම් එක ලියන්න ලංකාව. මේ බල ඊළඟ එක එහෙම සරලද බල 2යි 4යි 24 අරන් තියන්නේ කොහොමද 2යි 4යි පාවිච්චි කරලා කොහොමද 24 අරන් තියන්නේ ඔව් උත්තරේ 12ක් කියලා දාන්න ඔව් මේ දෙවරක් 4 8යි මුල් ඉලක්කම් දෙක වැඩි කරන් දෙවරක් 4 8යි 8 වරක් කීයද 27 8 වරක් 3 27 ඊළඟේ මුල් ඉලක්කම් දෙක 3 වරක් එක 3යි ඒක 3න් වැඩි කළා 9යි එහෙනම් 4 වරක් 5 20යි ඒක 3න් වැඩි කළා 60යි එහෙනම් 6 වරක් එක 6යි 6 වරක් එක 6යි එහෙනම් 6 වරක් 3 නෑ සෝරි 4 වරක් එක 4යි පල්ලෙහා එක බැලුවේ 4 3 12යි 12 උත්තර එක හරි ඊළඟ එකේ කියන්න පුළුවන් නම් පුතේ කවුරු හරි 25 කියලා උත්තරේ කියනවා හොඳයි එක්කෙනෙක් කියනවා 25 තරුෂි කොහොමද පුතේ හොයාගත් එයා විතරයි කියන්නේ 25 ලක්ෂිතත් කියනවා ධනංජිත් කියනවා නෑ එයා කියන්නේ සර් මේ කීවෙනි ප්‍රශ්නේ පුතේ අපි ඉන්නේ රාජ්‍ය කළමනාකරණ එකේ 37 වෙනි ප්‍රශ්නේ 8 වෙනි 38 සෝරි ඕකේ 4 අරන් තියන්නේ කොහොමද දන්නවද 3න් එකක් 2යි 2 වර්ගය 4යි 3න් එකක් 2යි 2 වර්ගය 4යි ඊළඟට 5න් එකක් 4යි 4 වර්ගය 16යි 3න් දෙකක් 1යි 1 4 1 වර්ග එක 6න් එකක් 5යි 5 වර්ග 25 එන 40 දිනේ කිය ඔය 39 වයි 40 කිය මේවා පස්සේ කරනවා දැන්ට මට කියන්න නිකන් කියන්න මේ 40 දිනේ කිය
මොකක්ද උත්තර? පුළුවන් නම් දාන්න එකට. කවුරුත් නෑ දැන. හතලිස් වෙනි එකේ උත්තරේ කියලා. කවුරුත් උත්තරේ දෙන්නේ නැහැ නේද? ආන්න බලන්න මේ. දැන් පළවෙනි එකයි මේක සම්බන්ධයි. 6න් 1යි 3න් 1යි අඩු කරන්න. ඔය පළවෙනි ඉලක්කම් දෙකෙන් එක එක අයින් කරන්න. අයින් කරලා උඩින් ලියන්න. 6න් එකක් අඩු කරලා 5යි කියලා ලියන්න. 3න් එකක් අඩු කරලා 2යි කියලා ලියන්න. 5 2 10යි. 7න් එකක් අඩු කරලා 6යි කියලා ලියන්න. 4න් එකක් අඩු කරලා 3යි කියලා ලියන්න. 6 වරක් 3 18යි. එහෙනම් උත්තරේ 5න් එකක් 4යි 4න් එකක් 3යි. 4 වරක් 3 12යි. ඒ කියන්නේ උත්තරේ 12යි. පුතේ මේ සංඛ්‍යා රටාවල දැන් ඔයාට මේම එකපාරට මෙහෙම නෙමෙයි මම පන්ති කරන්නේ. ඒ කියන්නේ ක්ලාස් එක කරන්නේ මෙහෙම අද පේපර් එකක් දීලා ඒ පේපර් එකේ ප්‍රශ්න පහට අද කියලා දෙන්න. ආයි ලබන සතියේත් මම තව පහක් දාලා ඒක කියලා. ඒක නෙමෙයි පුතේ උගන්වනවා කියන්නේ. දැන් මම ඔයාව නිර්මාණය කරනවා එක්සෑම් එකේ ඒ දෙන ප්‍රශ්න 50 තනියෙන් පේස් කරන්න ඔයාව නිර්මාණය කරන්න. ඒ ගුරුවරයා කරන්න ඕනේ දරුවාගේ නිපුණතාවය හදන්න. ඒ කියන්නේ ඔයාට අලුත් දෙයක් අලුත් තැනකට පේස් කරන්න ඔයාගේ මනස නිර්මාණය කිරීම තමයි මගේ වගකීම. එතකොට මේ ප්‍රශ්න කරන්නේ කොහොමද දන්නවද? මේ සංඛ්‍යා රටාවල තියෙනවා පුතේ තියරි එකක්. ඒක ඔයාලට උගන්වලා නැහැ නිතා. ඒ සංඛ්‍යා රටාවලට වෙනම පොතක් දෙනවා ඔයා. මේ පොතේ තියෙනවා අවුරුදු 10ක විතර එක්සෑම් පේපර්ස් වල ආපු සංඛ්‍යා රටා ප්‍රශ්න ටික. ඒතර එතනදී මම ඔයාලට කියලා දෙනවා සංඛ්‍යා ලංකා ලෝකේ ඉලක්කම් රටාවකට ලියන්න පුළුවන් විදි තියෙන්නේ 7යි. ඒ රටා 7 හංගන ක්‍රම තියෙන්නේ 5යි. ඒ 7යි ක්‍රම 5යි කියලා දුන්නාම ඔයගොල්ලෝ ඕනි කෙනෙක් රටාව හොයන. ඒතර මම එතනදී ඒ පැය භාගයක තියරි කොටසක් උගන්වනවා. ජීවිතේක යාත හම්බෙන ඕනි සංඛ්‍යා රටා. තනියෙන් හොයාගන්න පුළුවන් විදියට නිර්මාණය කරනවා. මේ පාඩම් මේ හැම මාතෘකාවකටම පුතේ පාඩම් ටියුට් එකක් තියෙනවා. දැන් සිලබස් එක දුන්නනේ. ඒතර සිලබස් එක දීලා දැන් ඔය හැම පාඩමක්ම මාතෘකාවෙන් මාතෘකාව කරන්න. දැන් මේ තියෙන්නේ බන්ධනීය ආස්තිත ටියුට් එක. ඒතර මේකේ මේ දෙවෙනි මාතෘකාවෙන් ආපු සියලු බන්ධනයේ ප්‍රශ්න විභාග පේපර්ස් වල ආපු සියලුම බන්ධනයේ විභාග ප්‍රශ්න ටික මේ තියෙනවා. මේක එක දවසක කරන්න. ඒ බන්ධනයේ මාතෘකාව අරගෙන බන්ධනයේ ප්‍රශ්න ටික ඔක්කොම එක සැරේ කියලා දෙන්න. ඒතර එයාට ඒකෙදි හිතන්න ඕනි කරන නිපුණතාවය සියල්ල අහුවෙන්නේ. ඊළඟට අපි මේ මාතෘකා 13 ඉවර කරලා පාඩම් 13 ඉවර කරලා අපි ඊට පස්සේ කරන්නේ ඔයාට පේපර්ස් ලියවනවා පැයට. සිංහල එකයි IQ එකයි අවබෝධයේ IQ එකයි අවබෝධය එකයි සංඛ්‍යානමය හැකියාව එකයි. ඒ පේපර්ස් ලියනවා එක්සෑම් එකේ. මම මෙහෙම ඉන්න ඔයා අතර ගෙදර ඉඳලා ලියන. ඒ පේපර්ස් එවනවා. කඩලා ඔයාට තියෙන්නේ මං ඉස්සරහා කඩලා පේපර් එක පැයට ලියන්න. එතකොට මේ තියෙන සංඛ්‍යා රටා. මේ මාතෘකා 13ටම තියෙනවා පුතේ. මේ තියෙන්නේ ප්‍රකාශ නිගමනය. මේ තියෙන්නේ මේක මේ අර තෝරගන්න එකේ 4 වෙනි මාතෘකාව. සියලු ප්‍රකාශ නිගමන ප්‍රශ්න පත්‍රය විභාග ලාභ ටික මේ තියෙනවා. මේ ටික ඔක්කොම ඔයාට කරන්න. හරි. දැන් හෙට ක්ලාස් එකක් තියෙනවා. ඒකට මේ ඔක්කොම ටික කරන්න. හෙට දවසින් ඉවර කරන්න. ඔයගොල්ලෝ කලබල නැහැ. එතකොට මේ ගණිත ගැටලු
ගණන් 500ක් අපි හදන. මේකේ තියෙන 100යි. මේ වගේ පොත් පහක් කරනවා. මේ තියෙන රහස් සංකේත පාඩම. මේකේ තියෙන රහස් සංකේත විභාග ප්‍රශ්න පත්‍රනවා. මේ තියෙන කුලක පාඩම. ඊළඟට මේ ගණිත ගැටලු 2. ඊළඟ මේ ධාතු කැටේ. ඊළඟ සංඛ්‍යා රටා මං කිව්වේ මේ තියෙන සංඛ්‍යා රටා විභාගයට ප්‍රශ්න මෙතන තියරි උගන්වන්නේ. ඔය තියෙන ඉලක්කම් වර්ගات. මේ තමයි විභාග ප්‍රශ්න ටිකකින්. හරි. කොහොම මේ ජාල පාඩම. කොහොමම තියෙන එක එක පාඩමේ පාඩම. ඒතර මේ පාඩම් ටික තමයි අපි ඉදිරි දවස්වලදී කරගෙන යන්නේ. දැන් ඉතින් මේ පේපර් එකේ වචන දෙක බන්ධනයේ දෙක සංඛ්‍යා රටා දෙක. උත ඊළඟට බලන්න. මේක ඊළඟ මාතෘකාව රූප තර්ක. මිති මේකේ තියෙනවා රූපාස්තිත ගැටලු. ප්‍රශ්න අංක 46 50 ක. ප්‍රශ්න අංක 46 50 ක මෙන්න රූප ප්‍රශ්න මේ. දැන් පළවෙනි දවසේ අඩුම ගානේ දැන් සිලබස් එක ඉගෙනගෙන ඒ සිලබස් එකකින් පේපර් එකක් හැදෙන විදිහ ඔලුවට දාගෙන යන්න. ඉගෙන ගන්න එක ඒක අපි ඊළඟ දවසෙත්. ඒකට හැමෝටම එන්න බෑ. උගන්නන්න ඔය පේපර්ස් ටිකයි මං එවනේමයි පේපර්ස් ටික උගන්නන ක්ලාස් එකට අපිට පුතේ ගෙවීමක් කරලා තමයි වෙනම ගෲප් එකකට ඕකෙන් ගන්න. ඔතනින් වෙනම ගෲප් එකකට අරගෙන ඒකට තමයි පේපර්ස් දාන්නේ. ඒකින් අයට තමයි පේපර්ස් එවන්නේ. ඒකට තමයි ලින්ක් එක දාන්නේ. ඒතර අද වගේ ඕනි කෙනෙකුට එන්න බෑ. තේරුණේ? මේ බල 46 50ක ඒකෙත් පළවෙනි එක ඉතා සරලයි. ශිෂ්‍යත්වෙත් නෙමෙයි තුරස්කේනි ධර්මයක උපදින්නේ. වත් රූප පහක් දීලා වෙනස් එක අහන්න. රූප පහේ හතරක් සමානයි. පහෙන් හතරක් සමානයි වෙනස් එක අහන්න. කොයිකද වෙනස්? පහෙන් හතරක් සමානයි වෙනස් එක කොයිකද? ඔව්. උත්තරේව හතරෙන් වෙනස් එක අහන්න. එක නම් වැරදි. තුන හරි. ඇයි? පළවෙනි රූපේ භාගයක් අඳුරු කරලා දෙවෙනි එකේ භාගයක් අඳුරු කරලා හතරවෙනි එකේ භාගයයි පස්වෙනි එකේ භාගයයි තුන්වෙනි රූපේ භාගයට වඩා අඳුරු කරලා තියෙනවා. තුනෙන් දෙකක් අඳුරු කරලා. එසා උත්තරේ 3. ඒක ප්‍රශ්නයක් නෑ. පුතා 47 උත්තරේ කිය. රූප හතරෙන් වෙනස් එක අහන්නේ. 47 උත්තරේ කිය. මොකද්ද පුතේ 47 උත්තර? 1 බලන්න හොඳ. 2 කෝ උත්තර? ඔව්. මොකක්ද? උත්තරේ 2 කියන්නේ වක්‍ර රේඛා නිසානේ. ඔයාලට පෙවුනද රූප හතරෙන් පුතේ පළවෙනි එකේ විතරයි එක සමාන රේඛා හතරක් තියෙන්නේ. ඒ හතරම තුනම සමානයි. ඒ තුනම එක සමානයි. ඒ කොටස් තුනම එකම සයිස් එක නේ. ඉතිරි රූප හතරෙම සයිස් 3 බැගින් තියෙන. ප්‍රමාණ 3න් 3න් 3 3 3 තියෙන. සයිස් 3කින් රේඛා 3 තියෙන. එසා උත්තරේ 1 තමයි හරි. පළවෙනි එකට වඩා දෙවෙනි එක බලන්න සරලද කියලා. මේ තමයි රූපාස්තිත ගැටලු. ඊළඟ මේක්ස් හැම් එකේ පෙළ ගන්න
මේ එක්සෑම් එකේ ගන්න පුතේ ප්‍රශ්න අංක 11 15 11 වෙනි 12 13 14 15 මේ තියෙන්නේ මේ එක්සෑම් එකේ ගණන් පහ. සුනිල්ගේ ඉඩමෙන් 120 කමල්ගේ ඉඩමෙන් 125යි. කිසියම් ටොපික් සංඛ්‍යාවක් 5 දෙනෙක් අතර බෙදූ විට ප්‍රශ්න 50කින් සම්බන්ධිත බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. මේ තියෙන ගණන් පහ මේ එක්සෑම්. බලන්න හරියටම පහයි නේද? ගණිත ගැටලු පහයි. මේ උතර ගණන් පහයි. ප්‍රශ්න 25යි තියෙන්නේ. දැන් විශ්ලේෂණ වලින් කීයද බලන්න. පුතේ මං කියන එක පෙළග. ප්‍රශ්න අංක 21 25 ගන්න. ප්‍රශ්න අංක 21 25 ගන්න. ප්‍රශ්න අංක 21 25 ගන්න. මෙති AC අනුරාධපුරේ කෝපි වෙති. පුතේ මේක පීරු ගහලා ABCD කියලා නම් පහ ලියලා ඊට පස්සේ එක එක්කෙනාගේ නමට ඉස්සරහෙන් එයාගේ තොරතුරු ටික ලියන්න. දැන් මෙන්න විශ්ලේෂණ මේ එතන ප්‍රශ්න පහයි. ඊළඟ 26 30 ගන්නකො. මෙන්න මේක 26 30 මෙති. අන්න විශ්ලේෂණ පහයි. මේ ගෙවල් 14 පිහිටීම හදන්න ඕනේ. අන්න විශ්ලේෂණ පහ. ඒතර 10යි ඔක්කොම. ඒතර 41 45 ඒකත් විශ්ලේෂණ පෙළ ගන්නකො. 41 45 විශ්ලේෂණ. එතන පහයි ඔක්කොම 15යි. ප්‍රශ්න 15යි. හරි නේද? එතකොට විශ්ලේෂණ 15යි මේ පහෙන් 25යි මේ 15යි ප්‍රශ්න 40. ඉතිරි ප්‍රශ්න 10 පුතේ ගේන්න ඕනි මේ පැත්තේ. දැන් පුතා අදනේ තරඟ විභාග ක්ලාස් එකකට සම්බන්ධ වෙන්නේ. ඒතර ඔයා ජීවිතේ දැන් ඔයාට ඉස්සරහට යන්න දැන් උසස් පෙළ කරලා ඊළඟ එක්ක උසස් අධ්‍යාපනය කරන අතරේ හෝ එක්ක දැන් රැකියාවකට යන්න ලෑස්ති. මේක හොඳම වයස රස්සාවකට යන්න. එතකොට මේ පේපර්ස් වල තමයි පේස් කරන්නේ. ඒතර පුතාට ඕනි එක්සෑම් පළවෙනිම දවසේ හරිම විදියට පදනම හදාගන්න. ඔයා දැනගන්න දැන් මෙන්න එහෙම මාතෘකා අපිට ඉගෙන ගන්න තියෙනවා. ඔයාට එක එක ඔය Facebook කෑලි පන්ති අහුවේ. හරි. එතකොට බලන්න ඒ ඔක්කොම කරන්නේ ඉතින් හැමෝම IQ කියලා හිතන් ඉන්නේ ගණිත ගැටලු. ඔයාත් පුතා හිතන් ඉන්නේ Facebook වල ඉන්න ඔය ගුරුවරු කියන්න බෑ. ඔය Facebook කෑලි ඉන්නේ ඔක්කොම ගණන් ටික තමයි හදන්නේ. IQ කියන්නේ ගණන් කියලා හිතන්නේ. වචන හතරක් වෙනස් දීලා වෙනස් එක හොයන එක ගණිතයේ. වචන දෙකක් අතර සම්බන්ධය දින එක ගණිතයේ. රූප පහක් දීලා වෙනස් එක හොයන ගණිතයේ. හරි. ඒක ගණන් විශ්ලේෂණ තොරතුරු ටිකක් පිළිවෙලට තොරතුරු ටික පෙළගස්සගෙන උත්තර දෙන එක ගණිතයේ නේ. මෙන්න පුතේ ප්‍රශ්න 40යි. ඉතිරි 10 එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක ඉතිරි ප්‍රශ්න 10 ගන්න මෙන්න මේකේ. මෙයා අරන් තියෙන්නේ පුතේ බලන්න ප්‍රශ්න අංක 16 20 එක් ප්‍රශ්නේ කිසියම් අන්න රහස් සංකේත වලින් අරන් අන්න පුතේ 16 20 අරන් තියෙන රහස් සංකේත වලින් මේ ඉලක්කම් වලට අදාළ රහසිගත ඉංග්‍රීසියක් හොයන්න ඕන. මේ ඉලක්කම් වලට අදාළ රහසිගත ඉංග්‍රීසි අකුරු හොයන්න. මේ ඉලක්කම් වලට රහස් D වලට මොකක්ද E වලට මේ තමයි රහස් සංකේත. ඒතර රහස් සංකේත වලින් පහයි. මේ ඔක්කොම අතෑරිය. ඊළඟට මං කිව්වා නේද ගත්තේ නැති මාතෘකා තියෙනව නේද? දැන් කුලක ගත්තේ නෑ. කුලක වලින් එකයි 33 කුලක වලින් එකයි. ධාතු කැට ගත්තේ නෑ. ධාතු කැට වලින් එකයි. එහෙම ගත්තේ නැති ඒවා ඔය වල්පල් දාලා පහක් හදන්න.
ඒක තමයි පුතේ paper structure එක. අද දවසට මම IQ ඔතනින් නවත්තා. හරිද? ඉතිරි papers දෙක කතා කරමු. දැන් පුතාට එතකොට මට උවමනාවක් තිබුණා අද දවසේ. මොකද ඔයගොල්ලෝ පරිස්සම් කරලා හදාගන්න ඕනේ. මොකද IQ ක්ලාස් එකක දැන් ඔයාගේ ජීවිතේ පළවෙනි දවස් අද මේ වගේ මම දන්නවා බහුතරයේ පළවෙනි දවස් අද. ඒතර ඔයා තරඟ විභාග කියන ශේෂ්ත්‍රය දන්නේ නැහැ. දැන් උපාධියක් ගත්ත කෙනෙක් නම් විභාග 6-7කට ස්ථීරවම ලියන. ලියලා කොයිකින් හරි තමයි එයා ප්‍රස්තාවකට යන්නේ. නිකන් දිනකම් බලාගෙන නිකන් ගන්න ඒව වැඩක් නෑ. ප්‍රස්තාවකට යන්න විභාග ලියන්න මෙපේ තරඟ විභාග. නැත්නම් උපාධිධාරීන්ට විභාග රස්සාවල් හම්බෙන්නේ. උසස් පෙළත් එහෙම තමයි. දැන් මේකේ අපි IQ එක අයින් කරමු. දැන් පුතාලට අද දවසේ ඔළුවට දැන් අද කාලය print out අරගෙන තාත්තා සහෝදරයා කවුරු හරි මහන්සිලා ගෙනත් දීලා ඒ හැමෝම කැප කරපු සහ දැනුත් කැප කරගෙන ඉන්න එකේ ඔයාට අද දවසේ ලැබිච්ච එක ප්‍රතිඵලයක් තමයි ලැබිච්ච එක දෙයක් තමයි අද ඔයා IQ syllabus එක දැනගන්න. උදාහරණ මුළු ජීවිතේටම ඔක ඇති. ඔක තමයි විභාග දෙපාර්තමේන්තුව දැන් අවුරුදු 20 25ක ඉඳලා හදන syllabus. ඒක ඔයාගේ ගැසට් එකේ කියනවා මේවා එනවා. මේක තමයි syllabus එක. ඊළඟ දැන් පුතාට පැහැදිලි හරි පැහැදිලිව මම ඔයාට syllabus tube එක දීලා තියෙනවා. ඔයාට පුළුවන් තනියෙන් මේ මාතෘකා බලලා මේ මාතෘකා යටතේ තියෙන විභාග ප්‍රශ්න ටික ඔයාට තනියෙන් කරන්න. විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්නමයි දාලා. ඊළඟ විභාග papers ඔයාට ප්‍රායෝගිකව විදින්න. ප්‍රැක්ටිකලි ඔයාට අත්දැකීම් ගන්න. මම පාස් papers ටිකත් ඔයාට ඉවලා තියෙනවා. ඒකත් එන IQ ප්‍රශ්නයක් නේ. මම මේ දෙක වෙනුවෙන් අවබෝධය සංඛ්‍යාමය හැකියාව වෙනුවෙන් කරලා නැහැ. ඒක කරන්න හැමෝටම වෙනුවෙන් කරන්න ගියොත් මම මගේ තොරතුරු එළියට යනවා. ඒතර අනවශ්‍ය වෙන කෙනෙකුටත් ඒ ටික ගන්න පුළුවන්. ඒක මගේ කියන අයට විතරයි මම දෙන්නේ. ඒ නිසා ඒව දෙන්නේ නැහැ හැමෝටම. ඒව නොමිලේ ගන්නත් බෑ. ඒවට මාත් එක්ක ක්ලාස් එකේ ඉන්න අයට විතරයි ගන්න පුළුවන්. ඊළඟ මේක හරිනේ මේක ඉවරයි. දෙවෙනි පේපර් එක පුතේ අවබෝධය. අවබෝධය කිව්වහම මේකේ තියෙන මාතෘකා තමයි එක. අවබෝධයේ මාතෘකා තමයි පුතේ එකක් තනි වාක්‍යයෙන් ලිවීම. තනි වාක්‍යයෙන් ලිවීම. මේකේ සිලබස් එකක් මම ඔයාට එවනවා. මේ තියෙන අවබෝධයේ සිලබස් එක. මෙතින් ඒ සිලබස් එක. ඒ සිලබස් එකෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න මම දාලා තියෙනවා. මේ තමයි අවබෝධය. එතකොට තනි වාක්‍යයෙන් ලියන්න ඊළඟට සාරාංශකරණේ ඒ ඕලෙල් කරලා ඇති. ඒ සාරාංශ නෙමෙයි. දැන් මේ තරඟ විභාග වලට ඔය O level ක්ලාස් කරන A level උසස් පෙළ ගුරුවරු ගන්නවා සමහර ගුරුවරු සිංහල කොටසට. දැන් මට මේක සිංහල ගුරුවරු ගන්න බෑ. ඒ උසස් පෙළ සාමාන්‍ය පෙළ එක හරියන්නේ නෑ. තරඟ විභාග වලට ඒක කියන්නේ අර උපමා රූපක අරවා මේවා අයින් කරන්න කියන්නේ. දැන් තරඟ විභාග වල අයින් කරන්නේ මේවා දෙන්නේ. මේක වෙනම විදිහක්. මම ඔයාට හිතා ගන්න බැරි විදියට සාරාංශ කියන කොටස නිර්මාණය කරනවා. ඔයාට ආසයිතේ දැන් සාරාංශ ඡේදයක් දැක්කම එපා වෙනවා. මේක තුنين එකට අඩු කරන්න ඕනේ කිව්වහම නිකන් ඔයා ඒක ඉතා සරල වැඩක්. ඒක ඔළුව මනස තියුණු කරගන්න. ඒ පණිවිඩය තේරුම් ගන්න. එම සැහැල්ලුවෙන් කියලා දෙන්න. හරි. සාරාංශකරණේ එනවා. ඊළඟට ඡේදයේ කියවා පිළිතුරු සපී.
ඡේදයක් කියලා අහන ප්‍රශ්න වලට ඒ කියන්නේ අවබෝධය කියන එකේ ප්‍රධාන ප්‍රශ්න. ඊළඟට ඡේදයට වඩා සමීපයක ඡේදයක් දීලා එයා ප්‍රකාශ තුනක් දීලා වඩාම සමීපයක අහන ඡේදය අදහස්. ඒව ඔයාට පේපර්ස් එක සිලබස් මන් දෙන්නේ. ඊළඟ එක ඡේදය ඇසුරින් එයා දෙනවා ප්‍රකාශ ටිකක් ඒව හොද්ද නැත්ද හරිද වැරදිද කියලා දාන්න. එතකොට ඊළඟ එක තමයි විශ්ලේෂණාත්මක ලිපි ලිවීම. ඇනලයිසිස් රිපෝට් කියලා කියන එක අලුත් එකක්. එයා දානවා මේ අලුත් වර්ගෙ දෙක. මේ තමයි තනි වාක්‍ය වෙනම අපි ටියුට් එකක්. තනි වාක්‍ය වෙනම ටියුට් එකක් ඔය විදිහට පරවා අයිකෝ වගේ. ඒකේ තනි වාක්‍ය ප්‍රශ්න විතරයි. සාරාංශ අපි ලියනවා. 20ක්වත් ලියන්න ඕන එක්සෑම් එකට කලින්. ඡේද කියවා පිළිතුරු මේ මාතෘකාව වෙන වෙනම ඉගෙන ගන්න. ඔන්න අවබෝධ. තුන්වෙනි පේපර් එක සංඛ්‍යානමය කියයි. ගණිතමය සම්බන්ධයෙන් ඒක ඉතින් මාතෘකා කියලා නෑ. බීජීය ප්‍රකාශන ඉගෙන ගන්න ඕනේ. බීජීය ප්‍රකාශන. ඊට පස්සේ කුලක සම්භාවිතාව ප්‍රතිශත අනුපාත විශේෂයෙන් ප්‍රවේග කාල දුරවේග කාල ප්‍රශ්න මේ තියෙන ලංකා බැංකු එක්සෑම් එක උතාලට පේනවනේ යස් කියලා විභාග යස්ද නෝද එක්සෑම් එක පේන්නේ පේනවනම් එවන්නකො පුතේ යස් කියලා පේනවනේ හරි මෙන්න පේපර් දැක්කනද මේ තියෙන මේකෙන් ඇවිල්ලා තියෙන ගණන් කොම්පියුටර් පේන්නේ මම කියන්නේ ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන රුපියල් 1 බිලියනයකින් 100ට එකක් සමාන වන්නේ කීයද? උත්තර හතර තියෙනවා 10000 තියෙනවා ලක්ෂ තියෙනවා ලක්ෂ 10 තියෙනවා ලක්ෂ 100 තියෙනවා. රුපියල් 1 බිලියනයකින් 100ට එකක්. ඊළඟ ප්‍රශ්නේ අහනවා නොසලකිලිමත් ගෙනිම් ලිපිකරුවෙක් විසින් තැන්පතු මුදලට 10.0% ගණනය කරන වෙනුවට 11.0% ගණනය කර පාරිභෝගිකයෙකුට ගෙවීම හේතුවෙන් එක්තරා බැංකුවකට රුපියල් 1000ක පාඩුවක් සිදු වුණා. ඒ පොලිය ගණනය කරන ලද තැන්පතු මුදල රුපියල් කීයද? ඔයාට උත්තරය අහන්නේ මම මේ කියු නිකන් කියාගෙන ගියේ. එහෙමයි කියලා කියන්න ගත්තා. ඊළඟ එක්තරා පරිමාණයකට අඳින ලද සිටියමක කිලෝමීටර 5ක් නිරූපණය කරනු ලබන්නේ සෙන්ටිමීටර 10කි. කිලෝමීටර 5 සෙන්ටිමීටර 10යි. එසේනම් මීටර 750ක් දුර මාර්ගයකින් එම සිටියමේ නිරූපණය කරන්න සෙන්ටිමීටර කීයද? ඒ තමයි ගණිත ගැටය. තව තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ ජනප්‍රිය ගාන එකතු කරන්න. තාත් සිරස් අතර එකතු කරන්න පුළුවන්ද කියලා බලන්න දාන්න. හරි? ඒ විදිහට. ඊළඟ මේ බලන්න. මේව තමයි ගණිතය කියන්නේ. වාර්ෂිකව 109ක සුළුපොලි අනුපාතයක් යටතේ බැංකුවක තැන්පත් කරන රුපියල් 9000ක මුදලක් සඳහා පොලිය වශයෙන් රුපියල් 8100ක මුදලක් ලබා ගැනීමට අවුරුදු කීයක් ගත වෙනවද? ඒ තව ප්‍රශ්නයක්. ඊළඟ ඊට පස්සේ කියනවා වෙළෙන්දෙක් රුපියල් 100කට අඹ ගෙඩි 6ක් මිලට ගත්තලු. 120ක ලාභයක් ගෙන උස්සා රුපියල් 100ට අඹ ගෙඩි කීයක් විකිණේ යුතුද? ඔන්න ඔය වගේ ගණන් ප්‍රශ්න තමයි මේ කියන්නේ. සංඛ්‍යාන හැකියාව. රේගු පේපර් එකක් තියෙනවා. අපි ඒවා ඉතින් ගමු හිමිස්සන්. හරි. දැන් අපි පේපර්ස් 3 මේවා S2 ගෙන් අපි දැන් මේක දැකලා ඉවරයි.
මේක සිලබස් දැක්ක විභාග පේපර්ස් දැකලා තියෙනවා. අපිට තියෙන්නේ වැඩේ කරගෙන යන්න. මේකේ පේපර්ස් දැකලත් නැහැ සිලබස් එක දැක්කෙත් නැහැ. මේකේ පේපර්ස් දැක්කේ නැහැ සිලබස් එකක් නැහැ. මේකේ ගණන් කිව්වහම අර ගණන් මාතෘකා ටිකේ තියෙන්නේ. ඒතර ධ්‍රුව වේග කාල අනුපාත ප්‍රතිශත කුලක බීජීය ප්‍රකාශ වර්ගඵල පරිමාව ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. මේකේ පේපර්ස් දැකලත් නැහැ. මේකේ පාස් පේපර්ස් උයි මේකේ පේපර්ස් උයි මං දෙනවා ඔයාට. මේකේ සිලබස් එකත් එක්ක අර ටික දාමු. ඒතර ඉස්සරහට අපි දැන් අපි අද දවසේ වැඩේ නවත්තන්න යන්නේ. ඉතින් දැන් අපි ඊළඟට අපි සාකච්ඡා කරන්න ඕනේ අපි කොහොමද මේ ක්ලාස් එක කරගෙන යන්නේ. මේ පන්ති ඉස්සරහට කරගෙන යන්නේ. ඉස්සරහම ඇප්ලයි කිරීමේදී සුදුසුකම් ටික පුතාලා ගන්නවා. ඊළඟට ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. ඒකට ගිහිල්ලා ගන්න මේ විස්තර ටික පුරවලා දාන්න. ඒක පුතාට එක් කරනකොට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි මේකේ මගේ මහජන බැංකුව එක්සෑම් එකේ අද පළවෙනි දවසේ මගේ 9 වෙනි පන්ති 9 වෙනි ගෲප් එක අධ්‍යාපන ගුරු අධ්‍යාපනඥ අධ්‍යාපන පරිපාලන වගේ එක්සෑම් ටික තියෙනවා. දකුණු පළාත් ගුරු, සොබරගම් පළාත් ගුරු, කළමනාකරණ සේවා නිලධාරී කොහොම එක්සෑම් ටික තියෙනවා. ඒකේ 9 වෙනි ගෲප් එක තමයි මේ පීපල්ස් බැංක් අද පටන් ගන්න. එතකොට අපිට මේකේ කාලසටහනේ දැන් මට තියෙන කාලය අනුව සඳුදා දවසයි බ්‍රහස්පතින්දා දවසයි අපිට ගත්ත හැකි 6:30යි 8:30යි 6:30 8:30 බැරි අය ඉන්නවා අපි ප්‍රශ්නයක් නෑ රස්සා කරන අය නෑ. එතකොට කො 6:30 8:30 පුළුවන් අය SQ level 6:30 8:30 දැන් ඔන්ලයින් ක්ලාස් එක දැම්මොත් ඒ වෙලාව ගැටලුවක් නැහැ කියන අයව හරි ගැටලුවක් නැහැ. දැන් පුතේ මම හෙට ගෲප් එකට ටයිම් ටේබල් එක දාන්න. ඒ දාන්නේ මාර්තු මැයි මාසයේ සුණා. මැයි මාසයේ කාලසටහන මම ඔයාලට එවනවා. ඒක කැමති පුතාලට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එතන මම හෙට ගෲප් එකට දානවා. එතන ගෲප් එකට ඔයාට එනවා එකක් එනවා ටයිම් ටේබල් එක. කාලසටහන ක්ලාස් එකේ තියෙන. ඊළඟට ඔයාට ගෲප් එකට දානවා අපි පුතේ මාසෙටම සාමාන්‍ය තරඟ විභාගයක දවසට 1000ක් ගන්නේ. අපි මේ මාසයේ 1000. එතකොට මේ මාර්තු මාසයට අපි දවස් 6ක් 7ක් පන්තිය කරනවා. මේ මාර්තු මාසයේ 10ට වැඩි වෙනම කාලසටහනකට බලන්න. මේ මාර්තු මාසයේ 10 ඔන්ලයින් ක්ලාස් එකට රුපියල් 3000ක මුදලක් පුතාලා බෑන්ක් කරන්න. රුපියල් 3000ක් බෑන්ක් කරලා මාසෙට 3000යි. මාස දෙකමාරක් යනකොට ක්ලාස් එක කියනවා. එක්සෑම් එක එනවා. 3000ක් BOC හරි සම්පත් හරි බැංකුවට දාලා BOC හරි සම්පත් බැංකුවට හරි දාලා ඒ බෑන්ක් ස්ලිප් එකේ ඔයාගේ ඇඩ්‍රස් එක ලියවන්න මට අර පේපර්ස් ටික එවන්න කුරියර් කරලා. එතකොට බෑන්ක් ස්ලිප් එක බැංකුවට සල්ලි දාලා ඒ මැෂින් එකේ CDM එකෙන් දැම්මත් තමයි ඒ ස්ලිප් එකේ ඇඩ්‍රස් එක ලියන්න. ඒකයි ඔයාගේ ෆෝන් නම්බර් එකක් තියන්නේ කුරියර් කරලා එනකොට ඒක ගන්න. එපැල් හරි කුරියර් හරි සර්විස් දෙන්න. එතකොට ඔයා ඒක බෑන්ක් ස්ලිප් එක ඔය ගෲප් එකට දාන්න. දැම්මම පුතේ මෙතනින් පස්සේ මේ ගෲප් එකෙන් මගේ ක්ලාස් එකට එන ටික වෙන ගෲප් එකකට යනවා. ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනි අය
ඒ ෆීස් ගෙවන අය මම වෙන group එකකට ගේනවා. ඒතර ඒගොල්ලෝ ඒකේ තමයි link දාන්නේ, papers දාන්නේ, class එක කරන්න පන්තියට එන්න පුළුවන් ඒගොල්ලන්ට විතරයි. හදිස්සිය මගේ අරමුත් පන්තිය වීඩියෝස් දානවා. ඒ මං කියන දවස් ඇතුළත බලන්න ඕනේ. වීඩියෝ එක බලනවා. ඒතර ඔයාට වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකේ ප්‍රශ්න නෑ. ඒක ඔයා කතා කරලා කිව්වම ඔයාට වෙන පුද්ගලික ඒවලතර මම ඔයා ගෙවලා තියනවාද group එකේ ඉන්නවද බලලා ඔයාට ඒවල ඔයා විතරක් බලන්න. share කරන්න බැරි. එහෙමනම් අපි මෙතනින් නවතිමු. ඒතර මෙතනින් එහාට සම්බන්ධතාවය තියන්න පුතාලා. ඒ සම්බන්ධතාවය ගොඩනගන්න සඳුදා ඒ කියන්නේ හෙට දවස් ඉරිදා 10 සඳුදා හවස සාමාන්‍යයෙන් 3ට කලින් ඔයා පන්තියට සම්බන්ධ වෙන හෙට දවස් තියෙනවා සඳුදා දවස් තියෙනවා 3ට කලින් මේ බෑන්ක් ස්ලිප් එවන්න අලුත් ගෲප් එකට යන්න. තේරුණේ? එහෙමනම් අපි මෙතනින් නවතිනවා. අපි ඊළඟට පුතේ සඳුදා හවස 6:30 ක්ලාස් එකට ඉඳලා අපි පන්ති ඉස්සරහට කරගෙන යන සමහර විට මේ 3000ට මේ මාසෙත් ඉවර වෙලා ජුනි මාසෙත් දවස් කීපයක් එන්න පුළුවන්. අපි ටයිම් ටේබල් එක බලමු. හරි. එහෙමනම් අපි මෙතනින් නවතුමු. ගැටලු තියෙනවා නම් පුතාලා group එකට ඒවා කතා කරලා අපි එතෙන්දි කතා කරමු. මේ එහෙමනම් අදට ක්ලාස් එක ඉවරයි. එහෙනම් පුතාලා අද දවසේ ගෙනියන්නේ එකක් papers 3 හැදෙන විදිහ ඉගෙන ගත්තා. syllabus ටික දැනගත්තා. අපි IQ ඉතාම සරලව දැන් මට අනික් කැලේ පුතාලා තාම උගන්වන අවස්ථාව උනේ වඩා පැහැදිලි හොඳට තේරෙනවා කියන එක තමයි මට තියෙන. දෙවෙනි කාරණේ තමයි විභාග papers කරනවා කියන නම තියෙන්නේ මට. මල්ලා විතරයි papers ටික තියෙන්නේ. ඒකත් එක්ක resource තියෙන්නේ මල්ලන්ට. ඔය සාධක තුනම තියෙනවා මට. අපි සම්බන්ධ වෙමු. එහෙමනම් මම මෙතනින් නවතිනවා පුතේ. හැමෝටම සුබ රාත්‍රියක්. අයුබෝවන්.